නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වේදනාව සම්බන්ධයෙන් ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන පද කිහිපයක් අරගෙන. ඉතින් මේකෙදී අපි සාමාන්‍යයෙන් ඒ සිත් සම්බන්ධයෙන් ධම්මසංගණියේ වේදනාව හඳුන්වලා තියෙන ඒ සිතට අදාළ වේදනාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ සෝමනස්ස සහගත සිත්වල වේදනාව සුඛ සාත වේදනා ලෙසත්, දෝමනස්ස සහගත දුක්ඛ සහගත සිත්වල වේදනාව අසාත වේදනා ලෙස. ඒ වගේ තමයි මේ ඒ වේදනාවට සරිලන විදිහටයි මේක දක්වලා තියෙන්නේ. ඉතින් අපිට ඕන කරන්නේ මේ පද වලින් සියලු වේදනාවට පොදු වෙච්ච පද ටික අරගෙන කතා කරන්න. එනිසා සියලු පද කතා කරන්නේ නැහැ. අර සාත දුක්ඛ ඊට පස්සේ අසාත වගේ පද අරගන්නේ. මේ කෙලින්ම හැම වේදනාවකටම සුදුසු වෙන පද විතරයි අපි සාකච්ඡාවට අරගෙන තියෙන්නේ. ඉතින් මේක සාකච්ඡා කරනකොට ඊටාම ගැඹුරු දාර්ශනික කරුණකුත් මතුවෙනවා. මේ පදේ පද හඳුන්වනකොට විශේෂයෙන් අපි පද තුනක් තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා චේතසිකා කියන එක අයින් කරන්න ඕනේ. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා වේදනා, ඊට පස්සේ වේදයිතා චේතෝ සම්පස්සජා වේදනා. මේ තමයි පද තුන අපි කතා කරන්නට යන්නේ. ඉතින් මේකේ ධම්මසංගණී පරයයන් වේදනාව හැඳින්වීමක් කරන්නේ ධම්මසංගණී පරයය. ඒ පළවෙනි එක තමයි තජ්ජා මනෝවිඤ්ඤාණු ධාතු. තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු සම්පස්සජා වේදනා කියන පදේ. මේක හැම වේදනාවකටම පොදු යොදාගන්න පදයක්. මේකේ තියෙනවා පද කීපයක් අපිට තේරුම් ගන්න. පද ටික කඩාගත්තොත් මෙහෙමයි. දැනගත යුතු පද තියෙනවා. තජ්ජා කියන එක පදයක්. මනෝ කියන එක තව එකක්. විඥාන කියන එක තව පදයක්. ධාතු සම්පස්සජා වේදනා. ඔය තමයි අපිට දැනගන්නට තියෙන පද සමූහය. ඒතකොට ඒ පදේ හැතුරෙන් පද 6ක් අපි දැනගන්නට ඕනේ. ඉතින් මෙතන ඉස්සෙල්ලාම අපි තජ්ජා කියන පදේ ගත්තා. මේකේ පළවෙනි අර්ථ විවරණය තමයි අනුච්චවික. අනුච්චවික කියලා කියන්නේ සුදුසු. කුමකට සුදුසු? මේ තජ්ජා කියන පදයෙන් කියවෙන්නෙම සිත කියන මනෝ විඥාන ධාතු. මෙන්න මේ පද සියල්ලෙන්ම කියවෙන්නේ එකම ධර්මයක් ගැන. තජ්ජා මනෝ විඥාන ධාතු කියන මේ පද ඔක්කොමගෙම සිත නැත්තම් විඥානය ගැනයි කියවලා තියෙන්නේ. සිත නැත්තම් විඥානය ගැන. අනුච්චවික කියලා කියන්නේ සුදුසු. මොකද්ද? සුදුසු වන්නේ කවරකටද? මේ සිත සුදුසු සිතක් කවරකටද? වේදනාව හට ගන්නට. වේදනාවට සුදුසු සිතක්. වේදනාව හටගන්න සුදුසු. ඒක දක්වලා දින අටුවාවේ වේදනාවට සුදුසු දැන් සුඛ අදාළ වේදනාවට සුදුසු. සුඛ වේදනාවට නම් ඒ ආදී සුඛ වේදනාවට නම් සුඛ වේදනාවට සුදුසු. දුක්ඛ වේදනාව නම් දුක්ඛ වේදනාවට සුදුසු. අදුක්ඛම සුඛ වේදනාවට නම් ඒට සුදුසු වෙන ප්‍රත්‍ය වලින් හටගන්න සිතක්. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙතන හටගන්නේ සුඛ වේදනාව නම් ඒ සුඛ වේදනාවට හේතු වෙන විඥාණය හරිනේ විඥාණය හටගෙන තියෙන්නේ ඒ සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය වලින්. සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය වලින් මේක හටගෙන තියෙන්නේ. ඒ නිසා මේ විඥාණයට තියෙනවා සුඛ වේදනාවට හිතකර බවක්, ඉඩ දෙන බවක් හට ගන්නට. තජ්ජා භාවය ඇවිල්ලා තියෙන්නේ සුඛ වේදනාවට සුදුසු භාවයෙන්, සුඛ වේදනාවට හිතකර භාවයෙන්. කවරක් නිසාද? සුඛ වේදනාවට හේතු වෙන ආරම්මනාදී ප්‍රත්‍ය වලින් තමයි මේක හටගෙන තියෙන්නේ. දෙවෙනි අර්ථ විචල්පයේදී පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක කතා කරමු ඉස්සරහට. සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය වලින් විඥාණය හට ගන්නවා. ඒ විඥාණය සුඛ වේදනාවට සුදුසුයි. හිතකරයි, අනුච්චවිකයි, ගැළපෙනවා. ඇයි
ඒක හටගෙන තියෙන දැන් දුක් වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය වලින් හටගත්ත විඥානයක් නම් ඒකෙන් සුඛ වේදනාවට අනුච්චවික භාවයක් ගැලපෙන බවක් සුදුසු බවක් නැහැ. මේක සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය වලින් හටගත්ත නිසා මෙතන ඒකට ගැලපෙන බවක් තියෙනවා. මේ තජ්ජා කියන එකෙන් කියලා තියෙන එක අනුච්චවික. මම රෙෆරන්ස් දීලා තියෙවා හිමින්සරේ කියව ගන්න. ඊළඟට මනෝ කිව්වම මනන ක්‍රියාව නිසා සිත තමයි මනෝ කියලා ගත්තේ. ඒක අපි ඉගෙන ගත්තනේ මනෝ විඥාන චිත්ත කියන පද වලින් පිට ගත්තනේ. මනන ක්‍රියාවෙන් ඒ අරමුණ දැනගන්නා වූ ධර්මය නැත්තම් මනීමක් ලෙස ගන්න. මතකනේ මනන ක්‍රියාවට අපි අර්ථ කීපයක් දුන්නා. නේ දැන ගැනීම මනන ක්‍රියාව කියලා කිව්වා. හාල් මනිනවා වගේ අරමුණක් දැනගත්තා කියලා කිව්වා. එතකොට මේ මනෝ කියලා කිව්වේ විඥාණයට නමක්. විඥාන කියලා කිව්වේ විශේෂ ඥානනේ නේ. විශේෂ ඥානය කිව්වේ අනිත් ධර්ම වලින් එකක් වෙන්කොට දැන ගැනීම. වෙන ධර්ම වලින් වෙන්කොට යමක් දැන ගැනීම. පරිච්ඡින්න කළා දැන ගැනීම. විශේෂ ඥානනේ. ඒක තියෙන්නේ සිතට. නේද? විශේෂ ඥානය කියලා වැඩියෙන් දැනගන්නව නෙවෙයි. ගැඹුරින් දැනගන්නේ හාත්පසින් දැනගන්නේ ප්‍රඥාවේ. පජානනේ. විජානනය කියලා කිව්වේ අනිත් ධර්ම වලින් වෙන් කළා අර ගැනීම. අපිට ඩීලිමිටිං අට්ටිකා පාටේනේ. වෙන් කරලා පරිච්ඡින්න කරලා එයාට අපි ඒකේ අවධානය දෙනවා කියලා කිව්වේ විඥාන. ධාතු කිව්වේ නිස්සත්ත්‍ය නිජීවාර්ථයෙන්. ඒකේ ලක්ෂණයක් පෙන්වුම් කරා. ඒ නිසා මේ තජ්ජා කියන එකයි ධාතු කියන පද දෙක මනෝ විඥාන කියන පද හැඳින්වීමක් කරලා තියෙන්නේ. මනෝ කියන්නේ සිතට, විඥාන කියන්නේ සිතට. ඒක නිස්සත්ත්‍යයි නිජීවයි. සත්වයේ පුද්ගලයක් නෙවෙයි. ඒක වේදනාවට හිත කරයි. එහෙම නැතුව මේ විඥානය නිසා වේදනාව ඇති කරාවත් විඥාණයෙන් වේදනාව උපෙද්දුවොත් එයා සත්වයේ පුද්ගලයෙක්වත් නෙවෙයි. ධාතු ස්වභාවයක්. හේතුන් නිසා හටගත්ත ධාතු ස්වභාවයක් යා. ඒ විඥාන ධාතුව සමග තියෙනවා සම්පස්සයක්. පස්ස සම්පස්ස කියන්නේ එකම ස්පර්ශයටම නමක්. සම්පස්ස කියලා කිව්වේ අරමුණක් එක්ක හොඳට එකතු වෙලා ස්පර්ශ කරනකොටනේ සම්පර්ශය කියලා කිව්වා. සමාගන්ත්වා සම්පර්ශය. පස්ස එකම තමයි. නමුත් අතන කියනවා හොඳට අරමුණත් එක්ක එකතු වෙලා සිත සමග සම්පස්සයනේ තේරුම අරමුණ සමග එකතු වී අරමුණ ස්පර්ශ කරන ක්‍රියාව. එකෙන් කියන්නේ ස්පර්ශ ධර්මයට. ස්පර්ශයිසිකයට. එතකොට මේ විඥානයේ සමග තියෙනවා ස්පර්ශය කියලා එක. විඥානයේ සමග තියෙන ස්පර්ශය, සිත සමග තියෙන ස්පර්ශය. එතකොට පළවෙනි පද ටිකෙන් කියවනේ සිත ගැන. ඒකෙන් තජ්ජා කියන පදයෙන් කියවුණා වේදනාවට අනුච්චවිකයි, අනුලෝමයි. ගැලපෙනවා. ඒ බඳු සිතත් එක්ක තියෙන සම්පර්ශයක්. ස්පර්ශයක්. ඒ ස්පර්ශය හේතු කරගෙන හටගත්ත කියන තේ ජාත. හටගත්ත ධර්මය තමයි වේදනාව. එතකොට අපි ගන්න ඕනේ මෙහෙම අර්ථය. ඒ වේදනාවට අදාළව සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය නිසා හටගත්ත විඥානයේහි ස්පර්ශය නිසා හටගත්ත ධර්මය. පැහැදිලිද කතාව? අය නැත කියන සුඛ වේදනාවක් නම් කතා කරන්නේ සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය නිසා හටගත්ත විඥානයේහි තියෙන ස්පර්ශය නිසා හටගත්ත ධර්මය තමයි වේදනාව. සුඛ වේදනාව. දුක්ඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය නිසා හටගත්ත විඥානයේ ස්පර්ශය නිසා හටගත් ධර්මය දුක්ඛ වේදනාව. අදුක්ඛම සුඛ එකත් එහෙමයි. එතකොට ජාත කියලා කිව්වේ හටගත්ත කියන එකනේ. සම්පස්සේ ජාතෙහි සම්පර්ශේහි හටගත්ත කියන්න පුළුවන්. සම්පර්ශේ නිසා හටගත්ත කියන්න පුළුවන්. සම්පස්සේ ජාතා සම්පස්සතෝ ජාතා. තෝ ප්‍රත්‍යයෙන් ගන්න හේත්වාර්ථය. ඒතර හේතුවෙන් හටගත්තෝ එහි හටගත්ත කියන එකයි අර්ථය. එතකොට මේ තමයි වේදනාව අර්ථකථනය කරව පළවෙනි ක්‍රමය. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා කියන වචනය. දෙවෙනි එක තමයි තජ්ජා කියන එක අර්ථකථනය කරනවා තස්ස ජාතා. තස්ස ජාතා. තස්ස කියන්නේ ඒ පිනිස. කවරක්ද ඒ කිව්වේ? සුඛ දුක්ඛ ආදී වේදනාව පිනිස. වේදනාව පිනිස. ජාතා. ඒක විස්තර කරන්නේ කාරණ භාවේන පස්සත්තාය. පස්සත්තාය නැත්නම් පස්සත්තං පවත්තා. දාත් පවත්තා තජ්ජා. මොකද විඥාණය. විඥාණය කියන්නේ මේ කියන්නේ. තස්සා කියන්නේ මෙතන වේදනාවට.
වේදනාව පිණිස සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ අදුක්ඛම සුඛ වේදනාව එය පිණිස ජාතා කියන්නේ පවත්තා පවතින හටගත්ත කිව්වොත් කියන්නේ ඒක අර්ථය දෙන්නේ පවතින කියලා. මොකද්ද? කාරණ භාවේන පස්සත්තාය පවත්ත. අපි දන්නවා අරමුණක්කට අවධානය දීම තමයි සිත කියලා කිව්වේ. මේ සිත අරමුණට අවධානය දෙනකොට යත් ස්පර්ශය ජනනය කරමින් හටගත්ත කියලා කිව්වා. ස්පර්ශය සමග හටගත්ත කිව්වා. රේරුකාණ සංසලක ස්පර්ශය ජනනය කරමින් හටගත්ත කියලා. හරිනේ? නැත්තම් එය තියෙනකොට අර්ථ සාධක වෙන්නේ ස්පර්ශයක් හට ගන්නවා. එතකොට පස්සත්තාය පවත්තා ස්පර්ශයේ පිනිස පවත. ඒකෙන් කියවෙනවා විඥානයේ ස්පර්ශය ඇති කරනවා කියලා. නමුත් මූල අනුටීකාවේ දක්වනවා මේ පස්සත්තාය පවත්වා කියන එකේ තේරුම ස්පර්ශයේ සමග පවතිනවා. ස්පර්ශයේ සමග පවතිනවා. ඇයි මේ අවධානය දෙනකොට අරමුණට ස්පර්ශයෙන් මේක ස්පර්ශ කරනකොට අරමුණු රසය ප්‍රකට වෙලා මොකද්ද වේදනාව ආරම්මන රසය විඳ ගන්නවා. වේදනාව ආරම්මන රසය විඳ ගන්නවා. ස්පර්ශේ නැත්තම් වේදනාව හට ගන්න බෑ. එහෙනම් වේදනාව ඇති කරවන්න ඕනේ නම් සිත ස්පර්ශය ඇති කරවන්නට ඕනේ. නැත්නම් ස්පර්ශයේ සමග පවතින්නට ඕනේ. මූල ටීකාකරණ අනු ටීකාකරණ ස්පර්ශයේ සමග පවතින්නට ඕනේ. සිතේ ස්පර්ශය ඇති කරන බවක් තියෙනවනේ සහජාතාදී ප්‍රත්‍ය වලින්. ඒ නිසා ස්පර්ශය ඇති කරනවා කොහොත් කමක් නෑ. පස්සත්තහය. ඒක විශේෂයෙන් කියන්නේ ස්පර්ශය ඇති කරනවා කියන එක තේරුම ස්පර්ශයේ සමග පවතිනවා කියන එක. එතකොට මේ තජ්ජා කියන එකෙන් කියවෙනවා වේදනාව ඇති කරවීමට එයට ගැළපෙන ස්පර්ශයක් සමග පවතින. වේදනාව ඇති කරවීම සඳහා එයට ගැළපෙන එයට සුදුසු ස්පර්ශයක් සමග පවතින. එතන කියන්නේ යතා චේතසික සංකාතා සෝමනස්ස වේදනා සහේව උපජ්ජති. යම්සේ සෝමනස්ස වේදනාව යා සමග උපදිනවද එසේ ඒවං තදනු රූප පස්ස සහිතා හුත්වා පවත්තා තජ්ජාවුත්තා. එසේ ඒ සුඛ වේදනාවට ගැළපෙන ස්පර්ශය සහිතව පවතින ධර්මයක් ලෙස. අවසාන ෆුට්නෝට් එකේ බලන්න. ඒකත් එක්ක අවසානයේ යතා චේතසික සංකාතා සෝමනස්ස වේදනා සහේව උපජ්ජති. ඒවං තදන රූප තස්ස අනුරූප පස්ස සහිතා හුත්වා පවත්වා තජ්ජාති උත්තා. එයත් එක්ක එයාට ගැළපෙන ස්පර්ශයක් සමග පැවතිමින් පවතින ස්පර්ශයක් සමග පවතින. ඒ කියන්නේ ස්පර්ශය ජනනය කරමින් හට ගන්න. නැත්නම් ස්පර්ශය සමග පවතින. මොකක් සඳහාද? සුඛ වේදනාව සඳහා. තජ්ජා කියන එකෙන් තේරෙනවා. එතකොට ඒත් කියවෙන්නේ සැප වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ අදුක්ඛම සුඛ වේදනාව සඳහා අදාළ වේදනාව සඳහා ඒ ඉපදවීමට සුදුසු ස්පර්ශයක් සමග පවතින. තජ්ජා කියලා කිව්වේ. කලින් එකේ කිව්වේ සුඛ වේදනාවට අනුරූප. මේ දෙකෙන්ම කියන එකම අර්ථයක්. මේ දෙකෙන්ම කියන්නේ වේදනාව හට ගන්නට සුදුසු බවනේ කියවෙලා තියෙන්නේ. මුල එකේ කිව්වේ ඒ අදාළ වේදනාවට හේතු වන ප්‍රත්‍ය නිසා හටගත් නිසා සිත තජ්ජා වුණා. මේක කියන්නේ සුඛ වේදනාව හෝ දුක්ඛ හෝ අදාළ වේදනාව ඉපදවීමට සමර්ථ වෙන සුදුසු ස්පර්ශයක් සමග යුක්ත නිසා තජ්ජා කියලා කිව්වා. මේ දෙකෙන්ම කියවෙලා තියෙන්නේ වේදනාව උපදවන්නට සුදුසුයි කියන එක. වේදනාව උපදවන්නට හැකි විඥානයේ දායකත්වය. පළවෙනි එකේදී අවධානය දීලා තියෙනවා. මොකද්ද? පළවෙනි වාක්‍යයෙන් කියවෙනවා අවධානය එනවා මේ වේදනාව හට ගන්නට වෙනත් ප්‍රත්‍යට ඒ ප්‍රත්‍ය ටික ආරම්මනාදී වෙන ප්‍රත්‍ය ටිකකින් සිත උපදවනවා. ඒ සිත වේදනාවට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ වෙන ප්‍රත්‍ය ගොඩක් සිතට වේදනාවට ප්‍රත්‍ය වෙලා තියෙනවා. වේදනාවේ ප්‍රත්‍යෝත්පන්න භාවය තමයි ආරම්භය. දෙවෙනි විග්‍රහය මොකද්ද? ඒත් ප්‍රත්‍යෝත්පන්න භාවය. හැබැයි අවධානය දීලා තියෙන්නේ ධර්ම දෙකක. සිතේ සහ ස්පර්ශේ. සිතේ සහ ස්පර්ශයේ ප්‍රත්‍ය භාවයෙන් වේදනාවේ හට ගන්න බවට අවධානය දීලා තියෙනවා දෙවෙනි එකේදී. මොකද එතන කියවෙන්නේ ඒ සුදුසු ස්පර්ශයේ සමග පවතින විඥානය කියලා. පළවෙනි එකේ කියවනේ මොකද්ද? වේදනාවට හිතකර ප්‍රත්‍ය වලින් හටගත්ත විඥානය කියලා. සියුම් වෙනස්කම් නේ. කෙනෙක්ට හිතන්න මෙච්චර සියුම් ඉතින් කතා කරන එහෙම කතා කරලා තිනවා තේරවාදී. එනිසා මේක නිකන් අර එකපාරට දමලා ගහලා අයින් කරන්න පුළුවන් සම්ප්‍රදායක් නෙවෙයි. සමහරු කියනවා අටුවාව නිකන් ඔහේ ලියුණා කියලා. නැත්තම් ඒක බුද්ධඝෝෂ කියලා බ්‍රාහ්මණයෙක් කියලා ලියුණා කියලා සමහරු කියනවා.
නේ මේක මේ සම්ප්‍රදාය බලන්න කොච්චර සියුම්ම මේ විග්‍රහය කියලා තියෙනවා. පළවෙනි එකෙන් කියවුනේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ආදී වේදනාවන්ට සුදුසු ප්‍රත්‍ය නිසා හටගත්ත සිත තියෙනවා නම් ඒ සිතෙහි ස්පර්ශය නිසා හටගත්ත වේදනාව. දැන් දෙවෙනි එකෙන් කියවන්නේ ඒ අදාළ වේදනාවට ගැළපෙන ස්පර්ශය සමග යුක්ත සිත ඒ සිතෙහි ස්පර්ශය නිසා හටගත්ත වේදනාව. මේ දෙකේ අවධාන දෙකක් දීලා තියෙන්නේ. පළවෙනි එකෙන් වේදනාව නානා ප්‍රත්‍ය වලින් හටගන්න බව පෙන්වලා තියෙනවා. දෙවෙනි එකෙන් වේදනාව විශේෂයෙන්ම සිත සහ ස්පර්ශය නිසා හටගන්න බව කියලා දෙනවා. ඒතර විග්‍රහ පරයයන් දෙකක්. දෙවෙනි අර්ථ විකල්පයේ හැටියට තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු කියන එකේ අර්ථය තමයි වේදනාවේ හට ගැනීම පිණිස වේදනාවට අනුරූප ස්පර්ශය සමග පවතින විඤ්ඤාණයේ ස්පර්ශය නිසා හටගත් ධර්මයක්. හරිනේ? එතකොට මේකෙන් කියවෙන්නේ තජ්ජායකින් කියුනේ වේදනාවට ගැළපෙන ස්පර්ශයෙන් යුක්ත විඤ්ඤාණයෙහි ස්පර්ශය නිසා හටගත්ත නැත්නම් ඒ ස්පර්ශයෙහි හටගත්ත ධර්මයේ තමයි තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජ්ජා කියන එකේ තේරුම. අර්ථ විකල්ප දෙකක්. විග්‍රහ දෙකේ වෙනස තමයි දෙකට යන් අපි විග්‍රහ පරයය පළවෙනි එකේ මේ විග්‍රහය සිද්ධ කර ඇත්තේ වේදනාවේ චිත්ත ස්පර්ශ ආරම්මන ආදී හේතු නිසා හටගන්නා බව එනම් ප්‍රත්‍යෝත්පන්න භාවය ප්‍රකට කිරීම වශයෙනි. දෙවෙනි එක මෙම් විග්‍රහය සිදු කර ඇත්තේ වේදනාවේ චිත්තේ සහ ස්පර්ශය යන ප්‍රධාන හේතුන් දෙක නිසා හටගන්නා බව එනම් ප්‍රත්‍යෝත්පන්න භාවය ප්‍රකට කිරීම වශයෙනි. මෙතන පොඩි සියුම් වෙනස්කම් දෙකක් තියෙනවා. එතකොට ඒ නිසා මේ තමයි මේ තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා වේදනා කියන එක ගැන විස්තරය. දැන් මෙතනදී තවත් දාර්ශනික පොඩි කතාවක් මම මතු කරගන්න කැමතියි. අපි කියවුණා පළවෙනි අර්ථ විකල්පය මොකද්ද? සුඛ තජ්ජා කියලා කිව්වේ කොහොමද? ඔව් අපි කොහොමද කිව්වේ සුඛ වේදනාවට ගැළපෙන ප්‍රත්‍ය නිසා හටගත්ත ධර්මයක් කියලා කිව්වා. සිත. සුඛ වේදනාවට ගැළපෙන ප්‍රත්‍ය නිසා හටගත් ධර්ම. එතකොට මේකෙන් බලන්න අපි කිව්ව සිතෙන් අරමුණක් අවධානය දෙනවා. අවර්ධන අවධානය දෙනකොට ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ කරනවා. එතකොට මේක ස්පර්ශය අපි ඒක වෙන පාටකින් ලියමුකෝ. ස්පර්ශය අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශය ඊළඟට වේදනාව ඒ අරමුණු රසය විඳිනවා. මේ තියෙන චිත. හරිනේ? ඒතර සිතෙන් අවධානය දීම තමයි මේකේ මූලිකත්වය. ස්පර්ශය අරමුණ හොඳට ස්පර්ශ කරා. හොඳ සම්බන්ධතාවයක් ඇති කරා. ආරම්මන රසය ප්‍රකට වුණා, වේදනාවෙන් විඳගත්තා. ඕක තමයි සාමාන්‍ය තේරිය. දැන් මෙතනදී අපි අර තජ්ජා කියන පදයෙන් කිව්වා කලින් එකේදී අනුච්චවික ගැළපෙන විඥාණයට නමක්නේ. මොකක්ද ඒ ගැළපෙන භාවය? සුඛ වේදනාවට හේතු වන ප්‍රත්‍ය වලින් හටගත් විඥාණය කියලා කිව්වා. සුඛ වේදනාවට හේතු වන ප්‍රත්‍ය නිසා හටගත්ත විඥාණය. එකෙන් කියවෙනවා සුඛ වේදනාවට යම් ප්‍රත්‍ය ටිකක් තිබෙනවා නම් ඒවා විඥානෙ උපදවන්නටත් හේතු වෙලා තියෙනවා. සුඛ වේදනා උපදවන්නට හේතු වෙන ප්‍රත්‍ය විඥානෙ උපදවන්නටත් හේතු වෙලා තියෙනවා. ප ဋ ාණයට අපි ගියාම ප ဋ ාණේ දැන් ඉගෙන ගත්ත සමහර පිරිසක් අපේ උපසමසාරණ සමග අපි දන්නවා සමහර ධර්මවල හට ගැනීමට දැන් සූවිසි ප්‍රත්‍ය වශයෙන් බලන්න. සමහර ධර්මවල ප්‍රත්‍ය ගත්තම එකිනෙකට සමානයි. සමාන ප්‍රත්‍යභාවයවල තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් සංඥාව වගේ ධර්මයකුයි මානසිකාරය වගේ ධර්මයක් අරගෙන විශේෂ ප්‍රත්‍යභාවයකට යන්නේ නේද? සංඥාව විශේෂ ප්‍රත්‍යක් වෙන්නේ නැහැ කිසිම තැනක. මානසිකාරය විශේෂ ප්‍රත්‍යය නෑ. වේදනාව ඉන්ද්‍රිය ප්‍රත්‍යය ඉන්නවනේ. ධානා ප්‍රත්‍යය තියෙනවනේ. නේද? සංඥාව කියන එක එහෙම ප්‍රත්‍යයකට යන්නේ නැහැ. මානසිකාරය යන්නේත් නැහැ. හැබැයි දෙකම සර්වචිත්ත සාධාරණයි. හරිනේ? මේවල ප්‍රත්‍ය බැලුවම අනන්තර සමානන්තර සහජාතාදී ප්‍රත්‍ය බැලුවම සමාන ප්‍රත්‍ය තියෙනවා. ගොඩාක් සමානයි මේ ප්‍රත්‍ය.
මම කියන්නේ සහජාත වශයෙන් හට ගන්න ප්‍රත්‍ය නෙවෙයි. ඒ කියන්නේ විශේෂයෙන් අර පූර්ව සිත් වලින් වෙන නාම ධර්ම වලින් රූප ධර්ම වලින් එහෙම ලැබෙනකොට ගොඩක් සමාන ප්‍රත්‍ය ටිකක් ලැබෙනවා. දැන් මේකේ කියවෙනවා සුඛ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය වලින් විඥාණය හට ගන්නවා. යා විඥාණය ඇති කරන්න පුළුවන්. සූවිසි ප්‍රත්‍ය බැලුවම සමහර ධර්ම වලට අපිට පේනවා සමාන ප්‍රත්‍ය ටිකක් වැඩ කරලා තියෙනවා. සහජාතව තියෙන එක පොඩ්ඩක් අපි මෙයා කරොත් සමාන ප්‍රත්‍ය ටික. මොකද හේතුව ඕනම ධර්මයක හට ගැනීමට ධර්ම හටගන්නේ කලාප වශයෙන්නේ. නාම කලාප හෝ රූප කලාප. ඒතරේ කලාපයෙන් පිට ධර්මයක සහය අවශ්‍යයි. ඒ කලාපේම තියෙන ධර්ම නිසා හටගන්න කන්නේ අපි මේ කතා කරන බොහෝ තැන්වල. නාම ධර්ම ඇතුළේම ඒ කලාපයේ ඇතුළේම තියෙන ධර්ම වලින් විතරක් හටගන්න ධර්මයක් නැහැ. චිත්තද රූප උනත් පිට සිතකින් හටගන්න. ඒ කලාපයේම රූපද නිසා හටගන්න රූප කලාපයක් නැහැ. කර්මය කියන්නේ බාහිර බලයක්. තේජෝ ධාතුව බාහිරයි. ආහාර රූපේ බාහිරයි. සිත බාහිරයි. ඒතර ඒ කලාපයෙන් පිට ධර්මයක් තියෙන්නට ඕන. ඒ වගේ බැලුවම අපිට පැහැදිලි වෙනවා සමහර ධර්ම වලට සමාන ප්‍රත්‍ය ටිකක් ලැබිලා තියෙනවා. හරිනේ? කියන්නේ සමානව ප්‍රත්‍ය ටිකක් ලැබිලා බාහිරෙන් හට ගන්නවා A සහ B. මේක 1 2 1 2. බාහිරෙන් ඒ කලාපයෙන් බාහිරෙන් ලැබෙන ප්‍රත්‍ය වල සමාන තැන් තියෙනවා. බැලු බැලමට. එතකොට දැන් ඇයි මේ A සහ B එකිනෙකට වෙනස් වුනේ? A වලට A ලක්ෂණයත් B වලට B ලක්ෂණයත් ආවේ ඇයි? සමාන ප්‍රත්‍ය ටිකක් ලැබෙනවා නම්. ඒකට කියන්නේ ධර්මතාවයක් කියලා. බුදුදහමේ හැටියට කවුරු හරි අහුවොත් ප්‍රශ්නයක් ඇයි ස්වාමීන් වහන්සේ හිත ආරම්මන විඥානන ලක්ෂණය උනේ? වෙන ලක්ෂණයක් නොවි කියලා උත්තරයක් නැහැ ඒකට. ඇයි මේ සංසාරයේ තියෙන කොට උත්තරය නැහැ? කර්මය නිසා කියලා කිව්වට මේ මුලක් නැහැ නේ හැමදාම තිබිලානේ මේ කතාව. ඇයි සිතක් තියෙන්නේ? අපි කියනවා හේතු නිසා කියලා. නමුත් ඇයි සිතට ඒ ලක්ෂණය ආවේ? සිත ගලක් නොවි අරමුණක් දැනගන්න බවක් උනේ ඇයි? මේ සංසාරේ වෙන ක්‍රමයකට හැදුන්නේ නැත්තේ ඇයි කියලා අහුවොත් ඒකට උත්තර නැහැ. ඒක විස්තර කරන්නට බෑ. කියන්න වෙන්නේ සිත කියලා ධර්මයක් තිබිය යුතුයි. හිත කියන ධර්මයක් තියෙනවා. එහෙම ධර්මතාවයක් ලෝකේ තියෙනවා. ඒක හටගන්නේ අහවල් හේතු නිසා. සංඥාව කියලා ධර්මතාවක් තියෙනවා. ඒක හදාගන්නේ අහවල් හේතු නිසා. යම් ධර්මයක ඒ ස්වභාව ලක්ෂණය නියාමනය සියල්ලෙන් සියල්ල ස්වභාව ලක්ෂණේ නියාමනය උනේ හේතු මත නෙවෙයි. ඒ ධර්මය හටගන්නේ හේතුවක් මත. සිතට චින්තන ලක්ෂණය නොවි වෙන ලක්ෂණයක් ආවේ නැත්තේ ඇයි කියලා අහුවොත් ඒකට උත්තර දෙන්න බෑ. සිත හටගන්නේ ඇයි? හේතු ටිකක් තියෙන නිසා. කර්මය නිසා ආදී හේතු නිසා. මේ ධර්මයෝ මේ ස්වභාව ලක්ෂණ වලින් යුක්තයි. ඒ ගති ස්වභාව ටික ඒක නියතියක්. ඒක ධර්මතාවයක්. නැත්තම් කෙනෙක් අහපලා ඇයි පටවිය කියන ඔය කියන එක තද ගතියක් ආවේ? වෙන ස්වභාව වෙන ක්‍රමයකට මේක සකස් නොවි මේ කියන සිස්ටම් එක සකස් වුණේ කියලා හොත් ඒකට උත්තර නැහැ. හැබැයි ඒ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන ස්වභාව ලක්ෂණ වලින් යුත් පරමාර්ථ ධර්මය හටගන්නේයි කියලා හොත් ඒකට හේතු පෙන්වන්නද පුළුවන්. ඒ නිසා ඒකත් මේකෙන් අපිට ගන්න පුළුවන් තව එකක්. ඒ නිසා සිත කියන එක සිත හටගන්න හේතු නිසා නමුත් සිත කියන ධර්මයේ ගතිය ඒට අනන්‍ය වූ දෙයක්. ඒක ඇයි උනේ කියලා විස්තර කරන්න බෑ අපිට. වේදනාව ආරම්භනේ රස විඳින්නේයි කියලා හොත් ඒක විස්තර කරන්න බෑ අපිට. එතකොට හැබැයි සිත නිසා වේදනාව හටගන්න සිත අත්‍යවශ්‍ය සාධකයක් වේදනාව හට ගැනීමට කියන එක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. ඒ නිසා අපිට ඉදිරියේදී ඒ චෛසික හඳුන්වනකොටත් ඒක තේරුම් ගන්න පුළුවන්. විද ඒකාග්‍රතාවය හඳුන්වනකොට කියන්නේ බැරි වෙලා හරි අරමුණේ ඒකාකාරයකට අවධානය දුන්නේ නැතිනම් අරමුණ හරියට තේරුම් ගන්න බැරිරු කන හඳුර කියලා තියෙන්නේ දොඩම් කොට බදාගත්තා එක දොඩම් ගෙඩියක් අතර වෙන්නේ නැහැ වගේ අරමුණේ නානා ආකාර එකපාර ගන්න ගියොත් මොකක්වත් කරගන්න බැරි වෙනවා කියලා කියනවා. මේක මේ පදනම මොකද්ද? හරියට අරමුණක් ගත යුතුයි කියලා නියාමයක් දාලානේ දැන්නේ.
හරියට අරමුණක් ගැනීම සිද්ධ විය යුතුයි කියලා ධර්මතාවයක් අපි නියාමනය කරලා. ඒක මත මේ විස්තර කරලා තියෙනවා. එතකොට ඒ නියාමනය කරේ කවුද කවරකින්ද කියලා හොත් ඒකට උත්තර නැහැ. ඒක ධර්මතාවයකට හැටි කියලා කියන්නේ. ඒ හැටි උනේ කවර හේතුවක් නිසාවත් නෙවෙයි. ඒක තමයි නියාමයේ ධර්මතාවය. ඒ ධර්මතාවලට හේතු වෙන්නන්න බෑ අපිට. ධර්මතාවලට හේතු වෙන්නන්න බෑ. ධර්මතාවලට මේ නිසයි මේ ධර්මතාව වෙන්නේ කියලා කියත හැකි ඕන. උපන්න සත්‍යය මිය යාම ධර්මතාවයක්. ඒ නිකන් සෙකන්ඩරි ධර්මතාව. ඒකට හේතුව කර්මය නිසා ඉපදීම, කර්මයේ සීමා සහිත වීම. ඒ නිසා සත්‍යය මිය යා යුතුයි. හරි කතාව හරි. ලස්සනයි තර්කණය. හරිනේ? නමුත් ඇයි කර්මයේ සීමා සහිත උනේ? එතකොට කර්මය తాවකාලික නිසා. ඇයි කර්මය తాවකාලික වෙන්නට හේතුව? ඒක తాවකාලික හේතුන් නිසා හටගත්තා. එතකොට ඇයි ඒ හේතුන් తాවකාලික උනේ? කියලා කොහොම ඒවා හටගත්තේ తాවකාලික හේතු නිසා. ඇයි මේ ධර්මතාවයේහි මේ ධර්මයෝ ෂණ මාත්‍ර බවටපත් උනේ? ඇයි එබඳු ධර්ම ටිකක් හටගත්තේ? ඇයි සදාතනික ධර්ම නොවි තිබුණේ කියලා අහුවොත්, ඇයි ජරාව කියලා ලෝකයේ ධර්මතාවයක් ලෝකේ තියෙන කියලා අහුවොත්, එතනින් එහාට නවතින උත්තර. ඒ උත්තර දෙන සීමාවක් තියෙනවා ප්‍රශ්න කරා යනකොට. ඒ වගේ තියෙන මූලිකම ධර්මතාවයක් තමයි ඒ ධර්ම ඒ ලක්ෂණවන්ත වීම. ඒක විස්තර කරන්න බෑ අපිට. ඒ නිසා කවුරු හැවොත් ඇයි හාමුදුරුවනේ හිතක් තියෙන්නේ කියලා ඒක එහෙම තමයි. එහෙනම් මේක වෙලා තියෙන්නේ කියලා කියන්නේ. හරිනේ? එතකොට ওই විදිහට ඒකත් අපි මේකෙන් තරක පොඩි කරුණක් කරගත්තා. ඊළඟට අපි එමු ඊළඟ පදයේ සම්බන්ධයෙන් වේදයිතා. වේදයිතා. වේදයිතා කියන එකේ අර්ථවචනේ තියෙන්නේ වේදයතිති. වේදයිතා. මේක බැලු බැලමට පැසිව් වොයිස් නැත්තම් කර්මකාරක පදයක් තේරෙන්න පුළුවන්. නමුත් මේ කතෘකාරක පදයක්. වේදයතිති වේදයිතා. වේදයෙන් විඳින බැවින් වේදනාව කියලා කියනවා. මොකද්ද විඳින්නේ? ආරම්මන රසය. ආරම්මන රසය විඳින්න නිසා වේදනාව කියලා කිව්වා. ආරම්මන රසය විඳිනවා යනු ස්පර්ශයේ විසින් ස්පර්ශ කරාම ආරම්මන රසය මතුවෙනවා. සිතෙන් අවධානය දීපු ධර්මයේහි. එතකොට ආරමුණු රසට සංවේදී වෙනවා. වේදේති. වේදේති ඉතිකෝ භික්කවේ තස්මා වේදනාති බුච්චති. වේදේති. එතකොට විඳීම නැමැති ක්‍රියාව සිදු කරන ධර්මය නැත්තම් විඳීම කියන එක තමයි වේදනාව කියලා දැනගන්නට ඕනේ. කතෘ සාධන විග්‍රහයක් මේ තියෙන්නේ. නැත්තම් වින්දන මත්තං වේදනාව කියන්නත් තිබුණා. විඳීම මාත්‍රේ වේදනාව කියන්නත් පුළුවන්. නැත්තම් විඳින ධර්මයේ වේදනාව කියන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන් අපි අභිධර්ම ඉගෙන ගන්නකොට කියනවා ටීකාවල පරමාර්ථ ධර්මවල තියෙනවා කතෘ සාධන, කර්ණ සාධන, භාව සාධන විග්‍රහ. ඒකෙන් මේ භාව සාධන විග්‍රහය තමයි පරමාර්ථ විග්‍රහය කියලා දේශනා වෙනවා. චින්තන මත්තං චිත්තං තමයි හොඳ විග්‍රහය. වින්දන මත්තං වේදනාවකෝත් ඒක හොඳ විග්‍රහය. සංජානන මත්තං සංඥාවකෝත් ඒක හොඳ විග්‍රහය. මොකද හුදු කතෘ කෙනෙක් නෑ, වෙන කෙනෙක් කරන ක්‍රියාවක් නෙවෙයි, හුදු ධර්මයක පහළ වීමක්. හැබැයි මතක තියාගන්න කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිර්වචනය දෙන්නේ කතෘ සාධන විග්‍රහයෙන්. කතෘ සාධන විග්‍රහය. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ අපි මිනිස්සයා නම් මේ පුද්ගලයා තමයි මේ දැනගැනීමේ ක්‍රියාව, විඳීම් ක්‍රියාව සිද්ධ කරන. පුද්ගලයෙක් සිද්ධ කරනවා කියන එක. හරිනේ? ඒ පුද්ගල තන ධර්මයක් ලැබීම තමයි බුදුරජාණන් වහන්සේ කළා තියෙන්නේ. ඒ නිසා විඳීමක් තියෙනවා, දැන ගැනීමක් තියෙනවා, කරන ධර්මයක් තියෙනවා. ඒ ධර්මය නිස්සත්තයි නිජීවයි. ඒ පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා පුද්ගලයා විඳිනවා කියපු කතාවට ධර්මය විඳිනවා කියන තැන ආරූඪ කරා උන්වහන්සේ. එතන පුද්ගල තැනට ධර්මයක් ගෙනාවා. කතෘ සාධන විග්‍රහයම දුන්නා. පුද්ගලයා පුද්ගලෝ වේදයති. පුද්ගලයා සත්වයා විඳිනවා කියන තැන නෑ වේදනා වේදයති. වේදනාව විඳිනවා කියලා කිව්වා. එතකොට පුද්ගලයා කියලා හිතන් හිටපු තැන පංච උපාදානස්කන්ධය ආරෝප කරා. එතන කතෘ භාවය දුන්නා. මේ ධර්මය මේ ක්‍රියාවන් සිද්ධ කරනවා. ඉතින් ගැඹුරෙන් ගියාම ධර්මය සහ ක්‍රියාව කියලා දෙකක් නැහැ කියන තැනට නෑවි. ධර්මයයි ක්‍රියාවයි එකයි කියන තැන භාව සාධන විග්‍රහය වඩාත් නිවැරදි විග්‍රහය ලෙස ගත්තේ. නමුත් සාමාන්‍යයෙන් කෙනෙක් ඇහුවොත් එහෙම මෙතන ක්‍රියාවක් වෙන්නේ නැද්ද? ධර්ම ටිකක් තියෙනවා. එසම දවසක් ඔක් කතා කරා. හුදු ක්‍රියාමාත්‍ර සහ ධර්ම ස්වභාව කියන දෙක. ධර්මයක් කියන ලක්ෂණයයි ක්‍රියාවක් කියන ලක්ෂණයයි.
දැන් පඨවි ධාතුව කියන එක ගත්තම පඨවි ධාතුවේ දැන් ක්‍රියාවකවම ඒ සැනින් නැති වෙලා යන දෙයක්. ක්‍රියාව කියන එක පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අහවල් දෙය කියලා. පඨවි ධාතුවේ තියෙන්නේ අර ධර්මමය ලක්ෂණයද ක්‍රියාමය ලක්ෂණයද කියලා අහුවම හරිනේ පඨවි ධාතු වගේ එකක ඒකේ තියෙන ප්‍රතිෂ්ඨාන ක්‍රියාවක් යම් ක්‍රියාවක්. නමුත් තද ගතියක් ඒකේ තියෙන. තද ගතිය ක්‍රියාවක් කියනකට වඩා ඒක ලක්ෂණ ගතිය වැඩි. දැන් ආපෝ ධාතුවේ ගත්තම ක්‍රියා ගතිය, ආබන්ධන ගතිය, පිඩු කරන ගතිය. ඒතකොට එහෙන් බැලුවම ඔය ධර්ම ලක්ෂණයත් සමහර තැන්වල ඒ නිසා පරමාර්ථ ධර්ම තේරුම් ගන්නකොට ගති ස්වභාව සහ ක්‍රියා කියන දෙකෙන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ටීකාවල එනවා ක්‍රියා මාත්‍ර පමණයි කියලා මෙයා. හුදු ධර්ම ක්‍රියා මාත්‍ර පමණයි. ක්‍රියා මාත්‍ර පමණයි කියලා කිව්වම ඒ වගේම කියන මේක ධර්මයක් කියලා. ධර්මයක් කියලා. ඔක ඊටාම ගැඹුරු කතාවක්. මොකද්ද මේ ධර්ම සහ ක්‍රියා? දැන් උදාහරණයකට රූප ධර්මයෝ තියෙන මේ ද්‍රව්‍ය ලෙස පෙනී සිටින බවකුත් තියෙනවනේ. ද්‍රව්‍ය ලෙස පෙනී සිටින බවක් තියෙනවා. දැන් උදාහරණයකට වර්ණයේ ක්‍රියාමාත්‍රයේද වඩා වැඩි ක්‍රියා ලක්ෂණයේද ධර්ම ලක්ෂණයේද? ඒක ධර්ම ලක්ෂණය වැඩි. ඒ නිසා හුදු ක්‍රියාමාත්‍ර කියලා මේකේ මොකවත් නැහැ කියන තැනට එන්න හොඳ නැහැ. මේකේ ධර්ම ලක්ෂණය අපි හොඳට හිතේ තියාගන්නට ඕනේ. ඒක තව කරුණක්. ඒක ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕන එකක්. තවත් ඉදිරියට යනකොට අපි ඒක ගැන හිමින් කතා කරමු. ඊට චේතෝ සම්පස්සජා වේදනා. චේතෝ සම්පස්සජා වේදනා. චේතෝ සම්පස්ස. චේතෝ සම්පස්ස කියන්නේ සිතෙහි ස්පර්ශය කියන එක. චේතෝ සම්පස්ස. ජා සිතෙහි ස්පර්ශය නිසා හටගත්ත වේදනාව. චේතෝ සම්පස්සජා වේදනාව. මේක තමයි වේදනාව ගැන තියෙන්නේ. එතකොට මේ වේදිතා කියන එකේ විග්‍රහය තමයි මෙම් විග්‍රහය පරයය වේදනාවේ ලක්ෂණය සහ කෘත්‍ය රසය ප්‍රකට කරනවා. මොකද ලක්ෂණයත් විඳීමයි කෘත්‍ය රසයත් විඳීමයිනේ වේදනාවේ. ඊට පස්සේ චේතෝ සම්පස්සජායකේදී මෙම විග්‍රහය සිද්ධ කරගත්තේ වේදනාවේ චිත්තේ සහ ස්පර්ශ යන ධාතුන් හේතු දෙක නිසා හටගන්න බව එනම් ප්‍රත්‍යෝත්පන්න භාවය ප්‍රකට කිරීම වශයෙන්. ඒතර මේ තමයි විග්‍රහ පරයයන්. අපිට ලොකු විග්‍රහයන් ගොඩාක් ලොකු පද හම්බ වෙන්නේ චිත්තේ සම්බන්ධයෙන් තිබුණා වගේ වේදනාව සම්බන්ධයෙන්. නැත්නම් තියෙනවා සාත සුඛ ආදී පද. ඉතින් ඒවා සුඛ වේදනාවට දුක්ඛ වේදනාවට අදුක්ඛම සුඛයට වෙන වෙනම කතා කරන්නට ඕනේ. ඒවා අපි ගොඩාක් කතා කරපු නිසා මම පොදුවේ වේදනාවලට විතරක් ගැලපෙන පද ටික විතරක් අරගෙන තමයි මේ ධම්මසංගණී විවරණේ සිද්ධ කරේ. ඒත් අපි කතා කරන්නට යෙදුනා පද කිහිපයක් ගැන. තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා වේදනා කියන පදය. ඒක අර්ථ විවරණ දෙකක් අපි දුන්නා. ඒ තජ්ජා කියන එකට ඊළඟ සුදුසු සහ ඒ කියන්නේ ගැළපෙන කියන අර්ථයෙන් ඒකේ වේදනාවට හේතු වෙන ප්‍රත්‍ය කොටස් දෙකක් අරගෙන ඊට පස්සේ වේදිතා කියන එකෙන් විඳීම කියන ලක්ෂණය අපි කතා කරා. ඒ වගේම චේතෝ සම්පස්සජා වේදනා කියන එකෙන් ඒකිනුත් සිත සහ ස්පර්ශය හේතු කරගෙන හටගන්න වේදනාව කියලා නිර්වචනය දුන්නා. එතකොට වේදනාව සම්බන්ධයෙන් ගොඩාක් කරුණු කාරණා දැන් කතා කරලා ඉවරයි. වේදනාව කියලා ගත්තම අරමුණ සිතට අවධානය දෙනකොට ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ වෙනකොට ආරමණ රසය ප්‍රකට වෙලා ඒ ආරමණ රසය මිද ගන්න ධර්මයේ තමයි වේදනාව කියලා කිව්වේ. ඒ වේදනාව නිසා අරමුණෙහි සැඟවිච්ච ආරමණ රසය පුද්ගලයාට ප්‍රකට වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ වේදනා ඒ තමන් ඇසුරු කරන ධර්ම වලට පීඩණය සහ මොකද්ද සහනය නේද? පීනන බව පීනනවා කියලා කියන්නේ පීනනවා නේ මොකද්ද පිනවන බව ආදිය ලබා දීලා තියෙනවා. ඒතකොට පිනවීමක් කරලා තියෙනවා, පීඩනයක් ලබා දීලා තියෙනවා. ඒක ආස්වාදයේ ලෙස වැටහිලා තිනවා. ඒක පීඩනයක් ලෙස වැටහිලා තියෙනවා. අර ධර්ම මලවන ගතියක් දුක්ඛ වේදනාව තිබිලා තියෙනවා. උපේක්ෂක වේදනාවේ සමහර වේදනාවල ශාන්ත ගතියක් තිබිලා තියෙනවා. මිහිරක් ලෙස වැටහිලා තියෙනවා. ඒ වගේම මේ ස්පර්ශය හේතු කරගෙන හට ගන්නා වූ වේදනාව. ස්පර්ශයේ ගොඩාක් ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ වේදනාවලටත් අර දෝමනස්සයට හදේවත්තුව නේද? කායික වේදනාවලට කාය ඉන්ද්‍රිය, උපේක්ෂක වේදනාවලට නිෂ්ප්‍රීතික චිත්තය. මතකද? නිෂ්ප්‍රීතික චිත්තය. ඒ වගේම අපි දෝමනස්ස වේදනාවට ද්වේෂයත් ප්‍රධාන සාධකයක් ලෙස අපි ගත්තා. ඒ වගේ පැතිකඩ ගානකින් අපි මේ ගැන සාකච්ඡා කරන්නට යෙදුනා. ඉතින් වේදනාව කියන එකේ ඊළඟ එක අපි සාමාන්‍යයෙන් ගත්තම විඳීම කියන එක තමයි ඒකේ තියෙන මූලිකම දේ. ඒතර අපි සාමාන්‍යයෙන් ලෝකේ වේදනාව ප්‍රධාන කරගෙන සැප සහ දුක කියන කොටස් දෙකට අපි ලෝකයේ දානවා.
අදුක්කම සුඛයත් සාමාන්‍යයෙන් සැපෙහි සංග්‍රහ වෙනවා. සමහර තැන්වල ඒක දුක්ඛේ ගුණ සංග්‍රහ කරන්නට පුළුවන්. ඉතින් මේ වේදනාව කියන එක මූලික වෙලා තියෙනවා ලෝකේ සත්‍යය සැප විඳිනවද දුක් විඳිනවද කියන කතාව තේරුම් ගන්නට. ඉතින් ඒ වගේම ධර්මයේ තියෙනවා සැප වර්ගත්තම ඒක වේදනාවට දාන්නේ සැප ගත්තම වේදිත සැපය වේදිත සහ අවේදිත කියලා. අවේදිත. වේදිත සැපය කියලා කියන අපි විඳින සැපය. ඒතර ඒක වේදනාවට විතරක් අදාළ දෙයක්ුත් නෙවෙයි. දැන් උදාහරණයකට මේ සැපේ ගැන ගන්නකොට ප්‍රීතිය කියන ධර්මයක් ඕක එකතු වෙලා තියෙනවා. සුඛ වේදනාවත් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ කායික වේදනාව මානසික වේදනාව එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ පස්සද්ධිය ආදී ධර්ම එකතු වෙලා තියෙනවා. මේ තමයි විඳින සැප වලට හේතුව. දැන් විඳින සැප අපි තේරුම් ගන්න ක්‍රමය. ඊට පස්සේ අවේදිත සැපය කියලා කියන නිර්වාණ ධාතු. අපි ගත සම්මුති නිර්වාණය, තදංග නිර්වාණය, විස්කම්බන නිර්වාණය, සමුච්ඡේද නිර්වාණය. ඉතින් එතකොට මේ නිර්වාණවල තියෙනවා අවේදිත සැපයක්. අවේදිත සැපය කියන එකේ තේරුම තමයි අපි හිතුවත් නැතත් ඒ සැපයෙන් අපි යුක්තයි. අපි කල්පනා කරත් නැතත් ඒ සැපයෙන් අපි යුක්තයි. මම මේක මේ වේදනා පාඩමේ ගන්න යන්නේ නැහැ. නිර්වාණ ආදී මාතෘකා ඉවර කරලා අපි විදර්ශනාවට එළමෙන්නට කලින් සැපය කියන එක විශ්ලේෂණය කරලා තියෙන්නට ඕන විශේෂයෙන්. ඒක අතා වැදගත්. මොන වගේ සැප බෙදීමක්ද අපේ තේරවාදී තියෙන්නේ කියන එක. ඒකේ කතා අවේදිත සැපේ. අවේදිත සැපේ කියලා ගත්තම දැන් අපි උදාහරණයකට මොන හරි රස කෑමක් කනකොට අපිට ඒක ඒ වෙලාව විඳිනවා අපි. ඒක විඳිනේ කරලා ඉනවා. අපි ළඟ තියෙන නිරෝගීකම කියලා සැපයක්. නිරෝගීකම කියලා. ඒක අපේ රේරුකාණ සානසල කියන්නේ ඒක සම්මුති නිර්වාණයක් කියලා. ඒතර මේ නිරෝගීකම කියන එක ඒ සැපය අපි හැමතිස්සෙම හිතේ හිතන්නේ මම නිරෝගී කියලා. නේද? අපිට ඒ වටිනාකම තේරෙන්නේ කොයි වෙලාවේද? රෝගියෙක් දැක්ක වෙලාවට. මේ කැන්සර් හොස්පිටල් එකට එහෙම ගියාම අන්න හිතනවා අපි කොච්චර වාසනාවන්තද කියලා. ඒ වගේම සම්මුති නිර්වාණයක් තමයි සතර අපා දුකින් මිදීම. දැන් අපි මේ සම්මුති නිර්වාණයේ ඉන්නේ. අපිට දුක තේරෙන්නේ තිරිසන් සතෙක් විඳින දුක දැක්කම. බල්ලෙක් කාලා බීලා නිදාගෙන දැක්කම අනේ අපි මේ කොච්චර වාසනාවන්තද සාර්ථකද අපි අර්ථවත්ව ජීවිතය ගත කරනවා. අර බල්ලා කාලා බූලා බුදිය ගන්න එක විතරයි කරන්නේ. නැත්නම් ප්‍රේතයේ දුක ඇහෙනකොට අපි කොච්චර වාසනාව, නිරේ දුක ඇහෙනකොට කොච්චර වාසනාවන්ත කියලා හිතනවා. ඒ කියන ඒ සැපෙන් අපි යුක්තයි. මොකද ඒ කියන්නේ දුකෙන් මිදිලා අපි. දුකේ හුදු නැති බවක් නෙවෙයි. ඒ දුක පැමිණෙන්නට හේතු තිබුණා. ඒ වලින් අපි මිදිලා. මේකට කියනවා නිර්වාණ කියලා. සම්මුති නිර්වාණය. කවුරු හරි බලන්න ඕන රේරුකාණේ මහානායක හඳුනන්නේ නිර්වාණ විනිශ්චය පොත බලන්න. හැබැයි මේ සම්මුති නිර්වාණය, තදංග නිර්වාණය කියන එක පරමාර්ථ වශයෙන් නැහැ කියන එක තමයි සමහර ආචාර්යවරුන්ගේ අදහස. එහෙම ධර්මයක් නැහැ. නමුත් රේරුකාණේ මහානායක හඳුරෝ රේඩිසියාඩෝ සානහසල දැඩිව ඉන්නවා. මෙහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. මම මතක හැටියට විසුද්ධි මාර්ගයක ප්‍රතික්ෂේප කරනවා උන්වහන්සේ. එතකොට දැන් අපි බලංගොඩ නායක හඳුරෝ පොය කියන මෙහෙම ඒක ඒ ධර්ම ඉගෙන ගත්තම තේරෙන්න පටන් ගන්න මෙහෙම ධර්මයක් තිබිය යුතුයි කියලා. නිර්වාණ ධාතුවේ විද්‍යමානත්වය අනුව සම්මුති නිර්වාණයක් තදංග නිර්වාණයක විද්‍යමානත්වය වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ තේරවාදයේ තියෙන ප්‍රධාන මේවා දෙකක් තමයි ඔය තදංග සම්මුති නිර්වාණ සම්බන්ධයෙන් තියෙන වාද. ඒක ලොකුවට කතා වෙලා නැහැ. නමුත් එහෙම ධර්මයක් නැහැ කියන වචන අපිට අටුවාවල හම්බ වෙනවා. ඒ ඔය කියන එක. නමුත් සමහර ආචාර්යවරුගේ දැඩිව පිළිගන්න මෙහෙයක් තියෙනවා. ඉතින් ඒක තියනවා කියන තැනින් පිළිගත්ත කතා කරනකොට අපිට නිරෝගී සපය කියන එක සම්මුති නිර්වාණයටපත් වීම. ඒතර ඒ වගේ උන්වහන්සේ කියන ඒ වගේ සම්මුති නිර්වාණ ඕන තරම් තියෙනවා. ගොඩාක් ප්‍රදේශ තියෙන ප්‍රමාණ තියෙන්නට පුළුවන්. ඉතින් ඒ සම්මුති නිර්වාණයක අපි ඉන්නකොට දැන් මනුස්ස භවයේ අපි ඉන්නකොට අපායට වැටෙන්න හේතු සහිතව මනුස්ස සැපේ ඉන්නවා අපි. මනුස්ස සැපේ කියලා කියන්නේ අපා දුකින් මිදිලා ඉන්නවා. ඒතර අපි ඕක හැමතිස්සෙම සිහි කරන්නේ නැහැ. අපි සමහරලාට දුක් වෙනවා. අපි සමහරලාට මොනවා හරි හිතැවුලකින් වාසය කරනවා. හැබැයි හිතැවුලෙන් වාසය කරා කියලා සතර අපා දුකෙන් මිදීම නැති වුන්නේ නැහනේ. සතර අපා දුකෙන් මිදීම නැති වෙලා නැහැ. ඒ සැපයෙන් තාමත් අපි යුක්තයි. අපි මේ වෙලාවේ ද්වේෂ හිතක් අපිට නැත්නම් ශෝක හිතක් තිබුණත් ඒක ගැන කල්පනා කරත් ඒ මනුස්ස සැපේ දැන් උදාහරණයකට සතර අපා දුකින් මිදිලා මම සැපේක ඉන්න එක සිහි කරන්න පුළුවන් අපිට. ආරයන් වහන්සේ කෙනෙක්ට තමන් දුකෙන් මිදුණා කියලා සිහි කරන්නට පුළුවන්. නිර්වාණ ධාතුව සිහි කරන්නට පුළුවන්. අපිටත් ඒ සම්මුති නිර්වාණය යම් ප්‍රමාණයකට සිහි කරන්නට පුළුවන්. ඒ සිහි කරනකොට ඒක අපි හිතෙනුත් විඳින සතුට එනවා. හැබැයි ඒක විඳා හෝ නැත. ඒ සැපයෙන් අපි යුක්තයි. ඒ සැපයටපත් වෙලා. ඒකයි අවේදිත කියලා කියන්නේ. ඒක ඕනනම් ආරම්මන කරන වශයෙන් දැනගන්නට පුළුවන්. ආරම්මන කරන වශයෙන් දැනගන්නකොට වේදිත සුඛයක් එනවා වෙන්න පුළුවන් මනෝද්වාරයට. ඒක නෙමෙයි වැදගත් මෙතන.
ඔබ වින්දත් නැතත් ඒ සැපයෙන් ඔබ යුක්තයි. කොච්චර දුකටපත් වුණත් මනුස්ස ජීවිතයේදී මොන හේතු මත කවර හේතුවක් මත අපි සතර අපා දුකෙන් මිදිලා ඒක අවේදිතයි. ඒක පත් වෙන සැපයක්. ඒක පරමාර්ථ සැපයක්. ඒ සැපය ඔබ්ජෙක්ටිව්ලි තේරුම් ගන්න. ඒක සබ්ජෙක්ටිව් නෙමෙයි. ඒක ඔබ්ජෙක්ටිව්. ඒ කියන්නේ පුද්ගල ප්‍රතිබද්ධ නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපරාධේ මම කොටියෙක් වුණා නම් හොඳයි කියලා. හිතෙන්න පුළුවන්. නේ? කෙනෙක්ට හිතෙන්න පුළුවන් කුරුල්ලෙක් වුණා නම් හොඳයි. කුරුල්ලෙක් ඉගෙනවට අපරාධේ මම කුරුල්ලෙක් වුණා නම් මම අහසේ ඉගිලි ඉන්නවා. එහෙම හිතන පොඩි කාලේ එහෙම හිතලා තියෙනවා. නේද? අර ලියන්නේ මම සමනලයක් නම් කියලා අපි රචනා ලියනෝනේ. එතකොට අපි හිතනවා ඉතින් මත් උනා නම් හොඳයි කුරුල්ලෙක් වුණා නම් අහසේ ඉඳලා බලන් ඉන්න ඔක්කොම අපි කියනවා පොඩි කාලේ රචනාව ලියනකොට. එතකොට ඒ වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් කුරුල්ලෙක් වුණා නම් හොඳයි කියලා. ප්‍රශ්න තියෙනකොට. හරිනේ? එතකොට ඒ වෙලාවේ මනුස්ස ජීවිතේ එපා වෙන්න පුළුවන්. හැබැයි බුදුරු වගේ උත්තරමයන්ගේ හරියට ඔබ කොහොම කල්පනා කරත් මේක ගැන ඔබ දැන් සතර පා දුකෙන් මිදිලා. සතර පා දුකෙන් මිදිලා. ඒක අවේදිත සැපයක්. ඔය නිසා තමයි අසඤ්ඤ සත්‍යෙහි සැපය සැපයක් වෙන්නේ. නැත්නම් කෙනෙක් කියනවා අසඤ්ඤ සත්‍ය සායනද දැන් හරියට නිදාගෙන නැගිට්ටා වගේනේ. ඇත්ත කතාව. මහා කල්පන්ස් දැන් අපිට පැය 5ක් නිදාගත්තත් පැය 10ක් නිදාගත්තත් එක ටක් ගාලා හොඳ ගැඹුරු නිින්දක් නම් නිදාගත්ත නැගිට්ටා වගේනේ. හැබැයි නැගිටිට පස්සේ තේරෙනවා පොඩි මනස රිලැක්ස් වෙලා කියලා, හොඳ ෆ්‍රෙෂ් වෙලා කියලා. ඒකෙන් අපිට නිින්ද උපකල්පනය කරගන්න පුළුවන්. එතකොට ඒක නිදාගෙන හිටිය කෙනා දන්නවා නිින්දක හිටියා කියලා. ටිකක් ආමුතු හැඟීමක් තියෙනවනේ යාට. නිින්ද මතක නැහැ. නමුත් එහෙම බවක් දැනෙනවා යාට. මොකද අතරමැදි නැගිටීමුත් වෙන නිසා සාමාන්‍යයෙන්. ඉතින් ඇනස්තීසියා එකක් කරපු කෙනෙක්ටත් එයා නිදාගෙන එක පාටම ටක් ගාන නැගිටිනකොට පැය ගාණක් ගිහිල්ලා පැය 6ක ඔපරේෂන් එක යනවා. එයා දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒක තමයි සාමාන්‍ය. ඒතර දැන් මහාකල්ප 500ක් හිතක් නැතෝ ඉන්න මිනිස්සයා අපිට මහාකල්ප 500 මේ ගාට ගියාට එයා චුත වුණා. ඒක පාට නැගිටිනවා. ප්‍රතිසන්දියක් ගන්නවා කොහේ හරි. දැන් මේක වැඩක්ද මේක හොඳයිද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු හරි මේකේ ප්‍රයෝජනයක් තියනවාද කියලා ඇහුවොත් සැබවින්ම ඔහු සැපයකද හිටියේ නැද්ද කියලා ඇහුවොත් ඔහුට මේ චින්තනමේ සැපේ නැහැ. හැබැයි සිත නිසා යම් දුකක් හට ගන්නවා නම් මේ මහා කල්ප 500 ඇතුලේ අපි මේ මහා කල්ප 500 යම් දුකක් විඳනනම් සිත හේතු කරගෙන කායික වේවා මානසික වේවා ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග කැමැති දෑ නොලැබීම ජාති ජරා ව්‍යාධි මරණ මොකක් හරි ජාති ජරා කියන්නේ ජාතිය නිසා ජරාව නිසා මරණ නිසා මොනවා හරි මානසික දුකක් විඳනනම් අපි එතන ජාති ජරා මරණ තියෙනවා. නමුත් මානසිකව යම් දුකක් විඳනනම් ඒ එකදු දුකකින්වත් ඔහු පීඩාවටපත් උන්නේ නැහැ. ඒ නිසා ඒක ඒකාන්ත සැපයක්. ඔබ කල්පනා කරන්නේ නැතත් ඒක හරියට ඔබ කල්පනා කරන්නේ නැතත් මනුස්ස ලෝකේ සතර පා දුකෙන් මිදීම නැවති සැපයෙන් අපි යුක්තයි වගේ කල්පනා කරන්නේ නැත ඒ සැපයෙන් යුක්තයි. මතක් වෙන්නේ සතර පාය දැක්කම නිරෝගී කියන කම කියන සැපයෙන් අපි යුක්තයි වගේ රෝගියෙක් දැක්කම තමයි ඒක මතුවෙන්නේ අපිට. ඒ වගේ දෙයක් ඒ වගේ ඒක මතක් වුණත් නැතත් ඒ සැපෙන් යුක්තයි වගේ අසඤ්ඤ සත්‍යේ සිත නොතිබුණත් ඔහු ඒ සැපයෙන් වාසය කරනවා. ඒක අවේදිත සැපයක්. ඒක අවේදිත සැපයක්. ඒක සැපයක් නැති හිස් දෙයක් නම් ඒ ලෝකේ වැඩක් නැහැනේ. සැපයක් නැති හිස් දෙයක් නැහැ. ඒ තැනට අපි යන්නේ නැහැ. අරූප ලෝකේ රූපේ නිසා විය හැකි සියලු දුක් වලින් මිදිලා. ඒක මහා සැපයක්. તો කෙනෙක් අහන්න පුළුවන් අසඤ්ඤ සැපේ සැපේද වැඩි අරූප ලෝකේ සැපේද වැඩි කියලා ප්‍රශ්නයක් කෙනෙක් අහන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක වෙනම තරකණයක්. ඔක මහත් එකපාරක් ඇහුවා ඇමරිකාවේ. මොකද්ද වැඩි එතකොට? අපි දන්නවා අරූප ලෝකේ යන අමාරුයි ආයුෂයත් වැඩි. මේ පැහැදිලිවම සිත නැති එකද සැප වැඩි රූපේ නැති එකද සැප වැඩි කියලා අහුවොත් මොකද සිත නැති එකේ සැපේ වැඩි වෙන්නට ඕන. ඉතින් නිවන සපවත් වෙන එක නිසානේ. නිවන කියන ඒක සපවත් වැඩිපුරම සපවත් වෙන්නේ රූපේ නිසාද නාමය නිසා නෙවොත් අපිට කියන්නේ නාමය නැති නිසා මේ ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒ නිසා කෙනෙක් තරකයක් ගන්න පුළුවන් අසඤ්ඤ සත්‍යයේ සැපේ වැඩි වඩා ඉහළ අරකේ මේකද කියලා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් කෙටි කාලය නිසා අර 500න් පල්ලෙහාට යනවා
අරයා 84000ක් ඉන්නවා. ඒ නිසා පොඩි එතන ગેප් එකක් ඇල්ලීමකුත් තියෙනවා. හරි කෙසේ වෙතත් ඒ වගේ අවේදිත සැපයක් කියලා කියන්නේ එහෙම එකක්. ඒ නිසා තමයි නිර්වාණය සැපයක් වෙන්නේ. නිර්වාණය පරම සුඛයක් වෙන්නේ. ඒ දුකෙන් මිදීමක්. ආර්යයන් වහන්සේ මේ වෙලාවේ වැරදි වැඩක් කර හිටියත් අඬාන හිටියත් විසාකාව භව හතෙන් එහාට තියෙන දුකෙන් ඇයි මිදහස් වෙලා. ඒ සැපේ ඔහු ඉන්නවා ඇයි ඉන්නවා. ඒක කියන අවේදිත සුඛය කියලා. වේදිත සුඛය නෙවෙයි. වේදනාවට තමයි අපේ හිත යන්නේ. වේදිත සුඛයක් ගැන අපි කතා කරන්නේ. අවේදිත සුඛය ගැන කතා කරන්නේ. හේතුන් ඇතිකල්හි හටගන්නට නියමිත ධර්ම හටගන්නට పూర్වයේ හේතුව නැති කරොත් ඒ ධර්ම වලින් නිදහස් වීම. මේකට අවේදිත සැපේ කියලා කියනවා. එතකොට අපි ජීවත් වෙනකොට ඒ හටගත හැකි ධර්මයන්ගෙන් මිදිලා ඒ හේතු හටගන්න තිබුණා නම් යම් දුකක් ඒකෙන් මිදිලා හේතු නැති කිරීම නිසා ඒක පරම සැපයක්. ඒ නිසා ඒ විදිහට අවේදිත සැපයත් අපි දැනගන්නට ඕනේ. ඊළඟට වේදනාව ගත්තම වේදනාව කියන්නේ වේදිත විඳින දෙයක්. ධ්‍යාන සැපේ වේදිතයි. ධ්‍යානයටපත් වුණා මේ කෙලෙස් වලින් මිදී වාසය කරන බව. මිදුණු අවස්ථාව අවේදිතයි. ඕනෑක සිහි කරන්න පුළුවන් කෙලෙස් නැහැ දැන් කියලා. සිහි කරන්නේ නැතත් ඔහුගේ సంతානේ කෙලෙස් වලින් මිදිලා. කෙලෙස් හට ගැනීම ගැන පීඩා වලින් ඔහුගේ సంతානේ ධානයේ පිරිහෙන තාක්කල් මිදිලා. ඒ සැපෙන් ඔහු යුක්තයි. නිදාගෙන හිටියත් ඔහු වෙන කෑමක් බීමක් අනුභව කරත් මේ අවේදිත සැපෙන් ඔහු යුක්තයි. ඒ විදිහට ඒක අවේදිත සැපය. වේදනාව එන්නේ වේදිත සැපය. මේ වේදිත සැපය ගැන ගත්තම වේදිත සැපය ගැන ගත්තම අපේ තේරවාදයේ තව විනාඩි කිහිපයක් තියෙන නිසා තේරවාදයේ තියෙන්නේ ඔය ප්‍රෙෂර් එක ගැන සාමාන්‍යයෙන් වාද තුනක් තියෙනවා. සෙන්සේෂන් view එක. it's a pluralism. ඊට පස්සේ pessimism. සෙන්සේෂන් කියලා කියන්නේ මේ විඳින දේ මේ සෙන්සේෂන් දැනෙන සංවේදනාව තමයි සැපය. ප්‍රෙෂර් එක කියලා කිව්වා. sensation view. මේ දැනෙන දේ දැනෙන්න සතුට දැනෙන්න ඕනේ. හරිනේ? නෑ සමායි වැරදුනා. මේක sensation attitude. sorry මේ වැරදුනා. attitude desire view. sensation attitude view desire view. මේක වෙන තුනක්. මේක එන්නේ වෙන තරකේ. sensation එකක් කියලා කිව්වා. විඳින බවක්. ඒක දැනෙන්න ඕනේ. සමහර කෝ නෑ. ඒ විඳින බව විතරක් නෙවෙයි වේදනාව සැපය කියලා කියන්නේ. ඇටිට මනසේ තියෙන අපි ඒක ගැන දක්වන ආකල්පය. ඒ කියන්නේ මේ ෆෝන් එකේ තියෙන ක්වොලිටි ටික. ඒක මම අපි රස විඳිනවා කියලා කියන්නේ. ඒ ආකල්පමය වේ. මම කැමති මේ පුද්ගලයාට. මේ පුද්ගලයාගේ මේ ලක්ෂණවලට, මේ දෙයට, මේ නිවසට ඇටිටියුඩ් එකක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් යම් කිසි දෙයක් ගැන පොසිටිව් ඇටිටියුඩ් එකක් තියෙනකොට හටගන්න ඒ ෆීලිං එකද මේක කියලා. දැන් සමහර ලාවට අපිට එහෙම සමහර දේවල් ගැන අපි සතුටටපත් වෙනවා, අපි කැමති වෙනවා. උදාහරණයකට මෙහෙම වෙනවනේ. ඒක බුදු දේශනාවෙත් තියෙනවා. සමහර කෙනෙක්ගේ ජොබ් එක නැති වෙනවා. හරිනේ? ඒ ජොබ් එක නැහැ. මගේ හිතවත් කෙනෙක්ගේ ජොබ් එක නැති වෙනවා. හැබැයි මම සතුටටපත් වෙනවා. මොකක් කෙරෙහිද? මට ජොබ් එකක් තියෙන එක ගැන. නේද? රහතන් වහන්සේලාට හසිතුප්පාදේ පහළ වෙන්නේ. പ്രേත දුක දකිනකොට പ്രേතයා කෙනෙක් hina වෙන්නේ මේ දුකටපත් වුණා කියන. මම දුකින් මිදුණා කියන හැඟීම එනවා. ඒතර මේක අර එතන කතා කරන්නේ ඒක අපිට පේන්නේ බැරු බැලමට ඒ නිසා තාම සෙන්සේෂන් එකක් හටගත්තා වගේ. ඕන් කියන මේක ඇටිටියුඩ් එකක්. ඒක යම් කිසි ද්‍රව්‍යයක් ගැන යම් කිසි දෙයක් ගැන අපි හිතන ක්‍රමය දක්වන ආකල්පය තමයි ප්ලෙෂර් එක කියලා. තුන්වෙනි නිසා විවේකයෙන් කිව්ව නෑ එකක්වත් නෙවෙයි. අපි කැමති දේ යමෙක් කැමති දෙයක් කරනවා නම් ඒක තමයි ප්ලෙෂර් එක. desire view. යමක් කැමති නම් කරන්න ඒක සිද්ධ කිරීම තමයි සතුට කියලා කිව්වා. යමක් කැමති දෙයක් තියෙනවා නම් ඒක සිද්ධ කිරීම තමයි සතුට වෙන්න ඕනේ. මොකද මේ දෙකටම තියෙන එක මේකක් තමයි මේකට තියෙන හොඳ වාද ගොඩක්. මේක එකක් තමයි මේ දෙකෙන්ම අදහස් කරනවා වේදනාව කියන පේන සෙන්සේෂන් කියන එක, ප්ලෙෂර් කියන එකේ
ඇටිටියුඩ් එකක් වෙන්න පුළුවන්, සෙන්සේෂන් එකක් වෙන්න පුළුවන්. මේ හැම එකටම පොදු බවක්. මට මේ එන්න ඕනේ බුදුදහමෙත් මෙහෙම එකක් තියෙනවා කියන්නේ. පොදු බවක් කියලා එකක් තියෙනවා. කවුරු හරි කෑමක් අනුභව කරා, සින්දුවක් ඇහුවත්, කාමසේවනයේ යෙදුනත්, මේ කවර දෙයක් කරත් මේ හැම එකකම වින්දන ගතිය කියලා එකක් තියෙනවා. මේක තමයි මේ දෙකේ පදනම. ඒක වින්දන කියන්නේ අර ප්ලසන්ට් බවක්. ඇටිටියුඩ් එක උනත් ගත්තොත් ඒක කෙරෙහි තියෙන ප්ලසන්ට් ඇටිටියුඩ් එකක්. සෙන්සේෂන් එකක්. මේ ක්‍රම දෙකෙන් මේ කට්ටිය කියනවා මේ හැම එකකම ප්ලසන්ට්නස් කියලා එකක් තියෙන්න ඕනේ. ඒක උදාහරණයක් දෙන්නේ සද්ද හතක් ඇහුණා නම් දැන් අපි හිතමුකෝ සාරී ගාමා පාදානීසා කියලා. සම්පූර්ණ වෙනස් සද්ද හතක් මේ හත. මේ හතරම පොදු එකක් තමයි ඒකේ තියෙන ලවුඩ්නස් එක. මොකක්ද කියන්නේ ඒකට? විස්තරණ මේ හඬ ලවුඩ්නස් කියලා කියන්නේ. හැම එකේම තියෙනවනේ යම් හඬ බවක්, ඇහෙන බවක් කියලා එකක් තියෙනවා. හැබැයි එකිනෙකට පරස්පර විරෝධී හඬවල්. ඒ වගේ මේ හැම හඬකම තියෙන අර ශබ්දවත් බව කියලා වගේ හැම වින්දනයකම හැම දෙයකම සමාන ගතියක් තියෙනවා කියලා. හැබැයි මේ ඩිසයර් විව් එක විශ්වාස කරන අය කියනවා නෑ එහෙම එකක් නෑ. ඔබට කෑමක් අනුභව කරනකොට, සින්දුවක් ඇහෙනකොට, සෙල්ලම් මොකක් හරි ක්‍රීඩාවක් සෙල්ලම් කරනකොට ඇති වෙන හැඟීම් වල සමාන බවක් නෑ. ඒක අර හැම හඬකම තියෙන ලවුඩ්නස් එක වගේ එහෙම පෙන්වන්න පුළුවන් ගතියක් නැහැ. ඔවුන්ගේ තර්කය. එහෙම පෙන්වන්න අමාරුයි. දැන් ඔක ගැඹුරින් හිතලා බලන්න තමයි තනියම ඉන්නකොට ඒ අවස්ථාවල අපිට ඇති වෙන හැඟීම. හේතුව මොකද? බුදුදහමේ හැටියට අපි ඉන්නවා හැම වේදනාවකම පොදු ප්ලසන්ට් වේදනාවකම පොදු ගතියක් තියෙනවා කියලා. පොදු ලක්ෂණයක් අපි කතා කරනවා. හැම වර්ගයකම තියෙන ඇහැට සංවේදී බව කියලා එකක්. ඒ වගේ හැම ප්‍රසන්ට් වේදනාවකම තියෙනවා ඉෂ්ඨාකාර අනු සම්භෝග රසයක්. සංප්‍රයුක්ත ධර්ම පිනවන බවක්. මේක හැම වේදනාවට පොදු ලක්ෂණ. මේක තමයි පරමාර්ථ ධර්ම වල තියෙන විශේෂ මේක. ඒ පොදු බවක් ගැන කතා කරනවා. සමහරව කියනවා නෑ එහෙම පොදු බවක් නෑ. යමක් කැමති නම් ඒ කැමති දේ කිරීමම තමයි සැපය. ඒකෙන් ලැබෙන ආස්වාදය නෙමෙයි. කැමති දේ කිරීමයි සැපය. ඒකට තියෙන ප්‍රධානම විරුද්ධ වතයක් තමයි කාට හරි අදහසක් කවදාවත් ඇඟිල්ල පිච්චිච්ච නැති මිනිස්සෙක් පුච්චන එකේ වේදනාව දැනගන්න ඇඟිල්ල පුච්ච ගත්තොත් එයා කැමති ඒකට. හැබැයි ඒ වෙලාවේ ඒ ලැබෙන අත්දැකීම සැපයක් කියලා කිව්වොත් ඒක වැරදිනේ. ඒක ෆන්ඩමෙන්ටල් එරර් එකක් නේ. එයා කැමති ඒ දේ කරන්න. එයා කව ඇඟිල්ල පිච්චිලා නැහැ. මට ඇඟිල්ල පිච්චීම දැනගන්න ඕනේ කියලා ඇඟිල්ල පිච්ච ගත්තොත් එතනදී ඒ සිදුවීම සැපයක් කිව්වොත් ඒකේ අවුලක් තියෙනවා. හරිනේ. ඒ නිසා ඩිසයර් විව් එක ඒ වගේ තැන්වලදී බිඳ වැටීමට ඒ කියන ප්‍රශ්නයකට ලක් වෙනවා. ඉතින් ඔය වගේ වේදනාව ගැන මේ අදහස මට කියන්න ඕනේ මේකෙන්. ඒක ගැන ඒකට ගැඹුරට යනවට වඩා මේ බුදුදහමෙත් තියෙනවා හැම සැප වේදනාවකම අර කියන පොදු ලක්ෂණයක් තියෙනවා, පිනායන ගතියක්. ඒක අපි ඒක හොඳට ගැඹුරින් විශ්ලේෂණය කරාද නැද්ද කියන වෙනම කතාවක්. අපි අර ධර්මානුකාලව හිතනකොට අපිට ප්‍රසන්ට් වේදනාවක් එනකොටම කනකොට මොනවා හරි වටින දෙයක් දකිනකොට අපි ගමනක් යනකොට ඒ ඇති වෙන හැම වේදනාවක්ම අපි කැටගරයිස් කරන ඔටෝමැටිකලි මේක සැපයක්. මේක සැප වේදනාවක්. ඒක තමයි අපි හැමෝම කරලා තියෙන්නේ. ඒක නිස්සත්තයි නිජීවයි කියලා. නම මේ හැම එකකම මේ කියන පොදු ලක්ෂණේ තියනවාද කියන එක වෙනම විමසන්න. මොකද ඒ හැම තැනකම ලැබෙන්නේ වෙන වෙන අත්දැකීම්. වෙන අත්දැකීම්. අම්මා කෙරෙහි ඇති වෙන ආදරේ, බිරිඳ කෙරෙහි ඇති වෙන ආදරේ, සහෝදරයෙක් කෙරෙහි ඇති වෙන ආදරේ මේ හැම එකකම ගැඹුරට ගියාම සම්පූර්ණ වෙනස් ලක්ෂණ තියෙනවා. පිනායන බව නිසා අපිට යම්කිසි සමානාත්මතාවයකුත් පේනවා. හැබැයි සමහරු කියනවා නෑ එහෙම සමානාත්මතාවයක් මේකේ නෑ. හැබැයි අපිට වෙන ක්‍රමයකට හිත හුරු කරපු අයට ඒකේ සමානාත්මතාවයක් පේනවා. ඒ නිසා බුදුදහමේ තියෙන්නේ මේ සැපයකට පොදු වෙච්ච බවක්. ප්ලසන්ට්නස් කියන එක තියෙනවා කියන තැන තමයි අපි ඉඳලා තියෙන්නේ. ඒකත් මම විශේෂයෙන් මතක් කරේ වේදනාව සම්බන්ධයෙන්. අනිත් දවසේදී අපි වේදනාව ගැන පොදු විවරණයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපිට වේදනාව අවසන් කරලා ඊළඟ සංඥාව කියන මාතෘකාවට යන්නට පුළුවන්. ඒ නිසා අද අපි කතා කරා ධම්මසංගණීයන පද තුනක් ගැන. වේදනාවට තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතු සම්පස්සජා වේදනා, වේදිතා වේදනා, ඊට පස්සේ චේතෝ සම්පස්සජා වේදනා කියන පද තුන. ඊළඟට වේදිත සැපේ, අවේදිත සැපේ සහ අර
හැම වේදනාවකම තියෙන පොදු බව. ඒක දුක් වේදනාවට පොදුයි. දුක් වේදනාවෙත් පොදු බවක් තියෙනවා හැම එකටම. සුඛ වේදනාවෙත් ඒ පොදු බව, අදුක්කම සුඛ වේදනාවෙත් ඒ පොදු බව තියෙනවා කියන එක තමයි අපේ තේරවාදයේ තියෙන මතය. එහෙනම් අපි දේශනාව අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ මනෝද්වාරයේ හැටියට ගන්නේ භාවංග සිතමයි. එතකොට ඒ භාවංග සිතෙන් මේ ජවන් සිත් වල වේදනා ભેදයට යම්සි බලපෑමක් තියෙනවද? ජවන් සිත් 55 මනෝද්වාරයෙන් ඇති වෙන්නේ. පදාරම්මයත් එතන. එතකොට ඒ වේදනා ભેදයට යම්සි බලපෑමක් තියෙනවද? භාවංග සිතෙන් භාවංග සිතම මනෝද්වාරය තුළ නිසා තමයි මේ ප්‍රශ්නේ අහුවේ. එතන වීර්යයක් තියෙනවා දැන් ෆයෝඩ් ඇඩල්ටින් කියන එකේ වීර්යය නැහැ. මේ පංචද්වාරජන කියන එකේ වීර්යය නැහැ. මෙතන වීර්යයක් තියෙනවා. ඒකේ බලපෑමක් තියෙනවද කියන එක තමයි පැහැදිලි කරගන්න. ප්‍රශ්න දෙකක් ඉස්සලම ප්‍රශ්නේ පොඩි මේකක් පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. සාමාන්‍ය චිත්ත වීදි කතා කරනකොට මනෝද්වාරය වෙන්නේ භවංග සිත. නමුත් අපි නිෂ්පර්යායෙන් ගත්තම මනෝද්වාරේ නොවන සිතක් නැහැ. මනෝද්වාරේ නොවන සිතක් ඕනම සිතක අරමුණක් ගැටෙන්නට පුළුවන්. ඕනම සිතක අරමුණක් ගැටෙන්න පුළුවන්. ඒක අවස්ථා කීපයක් වෙනවා. ඒකේ තියෙන හොඳම ප්‍රායෝගිකම සහ සරලම අවස්ථාව ගන්නම් මම. ධානයේකට සමවැදී ඉන්නකොට දේශනාවේ තියෙනවා ලොකු සද්දයක් ඇහුනොත් ධානය නැගිටිනවා කියලා. ධානයේ සමවැදී ඉන්නකොට ධාන සිත්මනි පහළ වෙන්නේ. සද්දේ කනේ වදිනවා. කනේ වදිනකොට මනෝද්වාරයට ස්පර්ශ වෙන්නට ඕනේ. ඒ ස්පර්ශ වීම නිසා තමයි අපි නැගිටින්නේ. එතකොට මොන සිතකද ස්පර්ශ වෙන්නේ? ධාන සිතක. හරිනේ. ධාන සිතක එක ස්පර්ශ වෙනකොට ධාන චිත්ත ලොකු සද්දයන් නම් ධාන චිත්ත පරම්පරාවට ඉන්ටරප්ට් වෙලා භවංග පතනයක් වෙලා මනෝද්වාරික වීතියක් ගිහිල්ලා ඊළඟට සෝතද්වාරික වීතියකට යන්නේ. ඒ නිසා ඕනම සිතක අර භවංග හිතේ ස්පර්ශ වෙනවා වගේ අරමුණක් ස්පර්ශ වෙන්නට පුළුවන්. ඒ නිසා මනෝද්වාර නොවන සිතක් නැහැ. එහෙම තමයි ධම්මසංගණි එක අටුවාවක තියෙන මනෝද්වාර නොවන සිතක් නැහැ. ඒ නිසා චිත්ත වීති කතාවේදී හරි අපි ගන්න මනෝද්වාර ලෙස භවංග සිත් දෙක. හරිනේ. භවංග චරණ භවංග උපච්ඡේද කියන සිත් තමයි සාමාන්‍ය මනෝද්වාර ලෙස අරගෙන තියෙන්නේ. ඊළඟට හැබැයි නිෂ්පර්යායෙන් ඕනම සිතක් මනෝද්වාර වෙනවා කියලා මතක තියාගන්න. ඒකට තවත් උදාහරණ ගන්න පුළුවන්. ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නය භවංග සිතෙන් ජවන වලට බලපෑම. ඔව් ලොකු දැඩි බලපෑමක් තියෙනවා. භවංග වලින් මේ ගොඩාක් සිත් වලට බලපෑමක් තියෙනවා. ඔය පංචද්වාරික වීතිවල පංචද්වාරාවජනය චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වගේ සිත් වලට ඒ බලපෑම ඒක ලොකුවට එන්නේ නැහැ. යම් බලපෑමක් තිබුණාට ඒවා කෙලින්ම විපාක සිත් සහ ඒ ඝට්ටණය නිසා හටගන්න සිත්. දැන් පංචද්වාරජන කියන්නේ ඝට්ටණය නිසා හටගත් අවුට්කම් එක. චක්කු විඥාන ආදී විපාක සිත් සහ ඝට්ටණයත් හේතු කරගෙන හටගත්. ඒක චිත්ත වීති කතාවේදී පෙන්නන්න. ඒ කොග්නිෂන් ස්පීඩ් එක එන්න වැඩි වෙලා කොහොමද අඩු වෙන්නේ කියලා. ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. මනෝද්වාරාවජනේ ලොකුවට බලපාන භවංගී බලපෑම. ඒ නිසා අහේතුක භවංගයක් එහෙමනම් යෝනිසෝ මනසිකාරට උපකාරය ගොඩාක් අඩුයි. ත්‍රි හේතුක භවංගයක් නම් ඒවට උපකාරය තියෙනවා සහ ඒ අවට කාලයේදී කරපු හුරු ටිකත් ලොකුවට බලපාලා තියෙනවා. ඊළඟට ඒකෙන් තීරණය වෙන්නේ නැහැ මනෝද්වාරාවජනේ සියල්ලම අතීත හේතු මතම සකස් වෙනවා කියලා. එහෙම වුණොත් එහෙම මේ වගකීමක් පවරන්න බෑ පුද්ගලයාට. මනෝද්වාරාවජන සිතට ඒ වෙලාවේ ඒ කියන්නේ විශේෂයෙන් චක්කු පංචද්වාරිකව නෙවෙයි. ඒක නම් ගොඩක් අඩුයි මේ කියන එක. මනෝද්වාරාවජන සහ ජවනය කියන මනෝද්වාරික වීතියක නම් එයාට ලොකු හැකියාවක් තියෙනවා. ඊළඟට ජවන සිත ගත්තම ලොකු බලපෑමකට ලක් වෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ද්වි හේතුක භවංගයක් නම් තියෙන්නේ ජවන සිත කවදාවත් අර්පණා වෙන්න බෑ. ජවන සිත අර්පණා වෙන්නේ නැහැ. ද්වි හේතුක භවංගයක් නම් තියෙන්නේ. ඊට පස්සේ සෝමනස්ස භවංගයක් නම් ජවන සිත සෝමනස්ස වෙන්න ඉඩ වැඩි. උපේක්ෂා භවංගයක් නම් උපේක්ෂා වෙන්න ඉඩ වැඩි. සසංකාරික භවංගයක් නම් සසංකාරික වෙන්න ඉඩ වැඩි. අසංකාරික භවංගයක් නම් අසංකාරික වෙන්න ඉඩ වැඩි. ත්‍රි හේතුක භවංගයක් නම් ඥාන සංප්‍රයුක්ත වෙන්න ඉඩ තියෙනවා හොඳට. භවංග සිත දැඩි ලෙස බලපානවා ජවන හිතට. ඒක ඒ සිත් එකිනෙකට සම්බන්ධ නිසා ඒක වෙන්නේ. සිත් එකිනෙකට සම්බන්ධ. ඒකෙන් කියවෙන්නේ උපේක්ෂා භවංගයක් තියෙන කෙනෙක්ට සෝමනස්සයක් එන්නේ නැහැ කියලා. ඒ සම්භාවිතාව නැඹුරුව ඉතා වැඩි. දැන් තදාලම්මන සිත් වලට බලපානවා ලොකුවට. තදාලම්මන සිත් වලට බලපාන්නේ කාමාවචර භවංගයක් තිබුණොත් විතරයි තදාලම්මන පහළ වෙන්නේ. රූපාවචර අරූපාවචර භවංග සිත් සපෝට් කරන්නේ නැහැ තදාලම්මන සිත් වලට. ඒක සපෝට් එකක් ඉන්නේ.
ඔය විදිහට ගත්තම මුළු වීතියටම බලපානවා සමස්තයක් ලෙස ජවන සිත් වලට විශේෂ බලපෑමක් තියෙනවා. ඒ හේතුව තමයි සිතෙන් සිතට එකිනෙකට සම්බන්ධ වීම. ඊට පස්සේ අනිත් එක ඒ භවංග සිත තනිකර මේ භවයම ඩොමිනේට් කරනවා. මුළු භවයම ඩොමිනේට් කරනවා මේ පටිසන්ධි කර්මය භවංග සිත ආදී. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහෝ පින් ඔබ වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වේදිත සුඛය අවේදිත සුඛය කියලා වහන්සේ පැහැදිලි කරා. එතකොට අවේදිත සුඛය කියලා කිව්වහම දැන් නිර්වාණ අවබෝධය, නිරෝධ සමාපත්තිය ආදී දෙදෙනා. එතකොට සාමිස සුඛ, නිරාමිස සුඛ කියන එක ඔය දෙකට කොහොමද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ? සාමිස නිරාමිස කියන එක හැමතිස්සෙම නිවන කියන එක නිරාමිස සුඛයක්මයි. නමුත් ඒකෙන් කියවෙන්නේ හැම නිරාමිස සුඛයක්ම නිවන කියලා. නිරාමිස සුඛ කියලා කියනකොට ආමිස කියන එකේ තමයි ආමසි තබ්බන්ති ආමිසං. කෙලෙස් වලින් ආමසනය කළ යුතු සියලු දේට ආමිස කියලා කවේකුත් තියෙනවා. ඒ තමයි සියලු ලෞකික ධර්ම ආමිස වෙනවා. ආමිස කියන්නේ කෙලෙස් වලට කෙලෙස් වලින් ආමසනය කරනු ලබන නිසා සාමිස වෙනවා සියලු ලෞකික ධර්ම. එතකොට සාමිස සුඛ කියලා කියන්නේ එකක් තමයි ලෞකික ධර්ම පදනම් කරගෙන හටගන්න සුඛය. නිරාමිස සුඛ කියලා කියන්නේ ලෝකෝත්තර ධර්ම අරමුණු කරගෙන හටගන්න සුඛය. ඊට පස්සේ එකක් එනවා ගෙහසිත ප්‍රේමය, නික්කම්ම නිස්සිත ප්‍රේමය කියලා එකක්. නේද? ගෙහසිත, නිස්කම්ම නිස්සිත. සාමිස, නිරාමිස. එතකොට මම දන්න තරමින් ඒක මට අරකනම් ගැරන්ට් කරලා කියන්න පුළුවන් ලෝකෝත්තර ධර්ම අරමුණු කරන සුඛේ නිරාමිසයි, අනිත් ඒවා සාමිසයි කියලා. ඒක ඒ පදේ තියෙන නිසා ඔන්න තව ක්‍රමයක් තමයි ගන්න පුළුවන් මට තේරෙන හැටියට. නෙක්කම්ම නිස්සිත, ගෙහේ නිස්සිත කියන තැන ඕක එනවා අපිට. එතනදී ඒකට සමාන එක සාමිස සුඛය ගේහ නිස්සිතයි, නෙක්කම්ම නිස්සිත සුඛය නිරාමිසයි කියලා කඩන්න පුළුවන් ભેදයක් තියෙනවා. ඒකෙදී ස්පිරිචුවල් නැත්තම් කුසල පැත්තට සම්බන්ධ වෙන්න සැපය නිරාමිසයි. හරිනේ? අකුසල පැත්තට සම්බන්ධ වෙන සැපය සාමිසයි. දැන් උදාහරණයකට ධානයක් උපදවන. ඒක ලෞකිකයිනේ. නමුත් ඒක තාම නිරාමිසයි. හරිනේ? ඒක හරි මේ නිර්වචනයක් තියෙනවා. මට ගණන් කරන්න පුළුවන්. එතකොට අපි තුමු දන් දීමෙන් සැපයක් ලැබෙන එක නිරාමිසයි. සිල් රැකීමෙන් සැපයක් ලැබෙන එක නිරාමිසයි. හැබැයි පංචකාමයේ භුක්ති විඳලා සැප එක සාමිසයි. ඊට පස්සේ දෙනවා සාමිස දුක්ඛේ, නිරාමිස දුක්ඛේ කියලා. නිරාමිස දුක්ඛේ සේවනය කළ යුතුයි. මොකක්ද නිරාමිස දුක්ඛේ? විකාල භෝජනයෙන් වළකිනවා, කායික පීඩා, ગેස්ට්‍රයිටිස් එනවා නේද? බඩේ වේදනා එනවා. නේසජ්ජිකාංගය පුරනවා, නිදා අලවෙන්නේ නැති එක හාමුදුරුව කෙනෙක්. ඉතින් මහා දැඩි දුක් වේදනානේ පිට ඉන්න බැරි වෙදෙනවා. එතකොට ඒක නිරාමිස දුක්ඛයක්. නිරාමිස දුක්ඛයක්. ඒවා සේවනය කරාට කමක් නැහැ. ඒවා ඉවසීමෙන් සේවනය කරන්නට ඕනේ. තරම දැනගෙන නැති පමණට කරන්න ගිහිල්ලා ඩෙඩ වෙන්න පුළුවන්. තරම දැනගෙන ඔය නේසජ්ජිකාංගය වගේ ඒවා පුරන්නට ඕනේ. ඊට පස්සේ ඒවට නිරාමිස දුක්ඛය. සාමිස දුක්ඛය කියලා කියන්නේ ඔන්න ඊට පස්සේ කවුරු හරි කෙනෙක් වෙන්නුණා නම් අතහැරලා ගියා නම් ඔන්න දුක් වෙනවා. ඊට පස්සේ කවුරු හරි අපේ මිය ගිය කෙනෙක් සිහි කර කර අනේ අපොයි කියලා අපි දුක් වෙනවා. තමන්ගේ නැති වුණු දේපල ගැන දුක් වෙනවා. මේක තමයි කාම වස්තු සම්බන්ධය නිසා හටගන්න. දැන් එතකොට අහන්න පුළුවන් දැන් සමහරලාට නිරාමිස දුක්ඛය මෙහෙම තියෙනවා. අයියෝ මගේ සීලය කැඩුණානේ. අපරාධය කියලා දුක්ඛය. ඒක නිරාමිස දුක්ඛයක්. මගේ භාවනාව දියුණු වෙන්නේ නැහැ කියලා දුක්ඛයක් එනවා. ඒක නිරාමිස දුක්ඛයක්. එතකොට මේ දුක්ඛය ඒ කියන්නේ ඒකෙන් කියන්නේ සීලය කැඩුණා කියලා අඬාන පසුතැවිතවි ඉන්න එකවත් භාවනාව වැඩෙන්නේ නැහැ කියලා පසුතැවිත වෙන එක නෙමෙයි. ඒක මත පදනම් කරගෙන වීරිය ඇති කරගන්නට ඕනේ. සමහර යෝගීන්ට දැන් ඔන්න උදේවය ඥානයේ ගොඩාක් කලින් කවදානම් මට මාර්ගඵලයක් ලැබෙයිද? මේක දියුණු වෙන්නේ නැහැ මගේ භාවනාව කියලා දුකක් ඇති වෙනවා. ඒකට කියන්නේ නිරාමිස දුක්ඛය කියලා. අර මහාසීව ස්වාමීන් ඇඬුවේ මාර්ගඵල ලැබුණ නැහැ කියලා. ඒවා ඊතරම්ම ගැටලුවක් නැහැ. ඒ තරම්ම ගැටලුවක් නැහැ. භික්ෂුවක් සීලය කැඩුණොත් දුක් වෙලා හරි සීලය හදාගෙන කොහොම හරි කියලා පිරිසුදුනොත් ඒක යහපත්. නිරාමිස දුක්ඛය කියන එක සේවනය කළ යුතුයි. එකකින් කියන්නේ දුක් වෙවි ඉන්න කියන එක නෙවෙයි. ඒක මත අපිට දියුණු වෙන්න පුළුවන්. නිරාමිස දුක්ඛය. සාමිස දුක්ඛය අර හිතවත් අය නැති වෙච්ච ඒවා දුක් කර ඉන්න එක ඒක පිරිහීමට හේතුව. ඒ ඔය විදිහට සාමිස දුක්ඛය, නිරාමිස දුක්ඛය කියන එක ওই ක්‍රම දෙකටම ගන්න පුළුවන්. ලෝකෝත්තර ධර්ම පදනම් කරගෙන හටගන්න සැපේ නිරාමිසයි, ලෞකික ධර්ම පදනම් කරගෙන හටගන්න සැපේ සාමිසයි කියලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ නැත්තම් අකුසල පැත්තේ තියෙන සැපේ සාමිසයි, කුසල පැත්තේ තියෙන සැපේ නිරාමිසයි කියලා ගන්න ක්‍රමයකුත් තියෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ
එතකොට ඒ අවේදිත සුඛයයි නිරාමිස සුඛය අතර වෙනසක් තියෙනවා නේද? දැන් අපි තිරිසන් සතෙක් නොවීම ගැන එනවනම් ඒ වගේ එකක් අවේදිත කියලා කියන්න පුළුවන් නේද? නමුත් නිරාමිස සැපයක් ඉන්න ලෝකෝත්තර තත්ත්වයෙන් ලබන්න ඕනේ. එහෙමද? මෙහෙමයි. දැන් තිරිසන් සතු කියන එක අපි සිහි නොකරත් ඒ සැපේ ඉන්නවා කියන එක මම කිව්වේ. අවේදිත සැපේ කියලා කියන්නේ තිරිසන් සතෙක් වුන් නැහැ කියලා අපි හිතුවේ නැතත් මේ වෙලාවෙත් නොසිතුවත් ඒ අවේදිත සුඛයෙන් අපි යුක්තයිනේ. ඒ දුකටපත් උන්නේ නැහැ නේ අපි. මොන වැඩේ වුණා නේද? මොන ප්‍රශ්නාවක් අපි තිරිසන් දුකටපත්. ඒ නිසා අවේදිත සුඛය කියන එක විඳින එකක් නෙවෙයි. ඒක සිහි කරත් නැතක් අපි ගාව තියෙන එකක්. සිහි කරලා ඕනනම් ඒක පදනම් කරගෙන වේදිත සැපයක් ඇති කරගන්නත් පුළුවන්. හරිනේ? වේදිත සැපයක් ඇති කරගන්න. ඉතින් මේවත් අර කියපු ලෝකෝත්තර සැප නිරාමිසයි කියන තැනින් ගත්තම මේ සම්මුති නිර්වාණය, තදංග නිර්වාණය, විස්කම්මන නිර්වාණය කියන ලෝකෝත්තර නෑ ඒවා. ඒවා ලෝකෝත්තර නෑ. ඒවා රේරුකාණ්ඩ සංසාර විස්තර කරන අසංකතයි. නමුත් ලෝකෝත්තර නෑ. ලෝකෝත්තර වෙන්නට නම් අර නිර්වාණ ධාතුව කියන අර අනුප්පන්න ධර්මයන්ගේ නිරෝධය කියන කතාවමයි. ඉතින් ඒ නිසා ඔබතුමියගේ ප්‍රශ්නය ගත්තම මේවා නිරාමිසයිද කියලා ගත්තොත් එක පරියායකින් නිරාමිසයි. ලෞකික ලෝකෝත්තර බෙහෙදෙන් නිරාමිස වෙන්නේ නැහැ. මේවත් අර අවේදිත සුඛ මට ඒක බෙදීමක්. මොකද මේ අවේදිත සුඛය කියන එක ඔය සම්මුති තදංග විස්කම්මන කියන මම කියන අවේදිත සුඛය අටුවවල එන්නේ නැහැනේ. ඒ නිසා මේ බෙදීමට ඒක ලක් කරලා නැහැ. නිර්වාණය නිරාමිසයි කියලා දක්වලා තියෙනවා. ඒතර මේ පරියායෙන් ගත්තම මේ එකම ෆෝමියුලා එක වැඩ කරන්නේ. ඒ නිසා මේවත් නිරාමිසයි කියලා දාන්න පුළුවන්. මේ ලෝකෝත්තර ලෞකික බෙදෙන් නෙවෙයි. අර මං කියන්නේ කෙලෙස් සහිත සහ කුසල කියලා ගත්තේ දෙන කෙලෙස් රහිත වගේ අර්ථයකින්. ඒතර කෙලෙස් සහිත කෙලෙස් රහිත පැත්තෙන් ගත්තා මේවා ඔක්කොම නිරාමිස සැපයට වැටේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේක වේදනාවට විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මට අර හිතේ නොයෙක්වර ඇතුවිච්ච දෙයක් දැන් වහන්සේ අර විස්තර කරලා දෙනකොට ධම්මසංගණි කරන අටුවාවෙදි මෙහෙට අජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජා කියන එක ඒක තේරුම් කරලා දෙනකොට මට හිතුණ දැන් හිතුණ දෙයක් තමයි එතකොට අර චෛතසිකයන් ඇති වෙන්නට පෙර ඒ සිත සූදානම් වෙලා තියෙනවා ඇති වෙන්නේ මොන සිතටද කියලා සාමනහස මොන සිතක්ද ඇති වෙන්නේ කියන එක සූදානම් වෙලා තියෙනවා මට පෙර දැන් කාලයක් ඉඳලා තිබුණේ මේ සිතට චෛතසික එනකොට එකතු වෙනකොට කොහොමද ස්වාමීන් වහන්සේ එක සිතට එක චෛතසික එකතු වෙන්නේ මේ වේදනාව නිසාද නැත්නම් අර කියපු හේතු නිසාද ප්‍රත්‍යයන් ඒ සිත ඉස්සෙල්ලා සැකසෙන නිසාද ඒක ප්‍රත්‍යයන් නිසා සැකසෙනට වඩා ධර්මතාවය. දැන් අපි හිතනවා චිත්ත නියාමයේ කියලා එක. ඒ චිත්ත නියාමයේ හැටියට මනෝද්වාරා අරමුණක් ගැටුනොත් පහළ වෙන්නේ පංචද්වාරාවජන සිත. ඒකේ චෛතසික 10යි තියෙන්නේ. ඒක නියාමනය වෙලා ඉවරයි දැනට. ඊට පස්සේ එක දෙපස් විඥාන එකක් වෙන්නට ඕන. ඊට පස්සේ එක සම්පටිච්චන. ඊළඟ සම්තීරණය. ඊළඟට පොත්තපනයක්. ඊළඟට දවණයක්. ඒවා ඔක්කොම නියාමනය වෙලා ඉවරයිද? ඒ නිසා මොනම ක්‍රමයකින්වත් ඒක වෙනස් වෙන්නේ. ඒ නිසා ඒ සිතට පහළ වෙන චෛතසික ධර්ම මේ පොදුවේ ගත්තම නියාමනයක් තියෙන්නේ. පංචද්වාරාවජනාව 10යි. සම්පටිච්චනයවත් මෙහෙමයි. කියලා දැනටම නියාමනය වෙලා එක විදිහකට ගත්තා. ඒ කියන්නේ ඒ ස්ථානය ගත්තම. ඒකේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒකේ නියාමනය ගත්තම අනිවාර්යයෙන්ම අහවල් එක එනවට කියනවට වඩා අපි කියන්න පුළුවන් මේ වගේ ශක්ති ප්‍රමාණයකින් හැකියාවකින් යුක්ත සිතක් තමයි පහළ වෙන්නේ කියලා නියාමනය වෙලා. ඒක චිත්ත වීති ඉගෙන ගන්නකොට දැනගනි. චිත්ත වීති ඉගෙන ගන්නකොට තේරෙයි අයියේ නියාමන ක්‍රමය අපි තට්ටුවෙන් තට්ටුව සිතෙන් සිත ගොඩක් වෙලා අරන් කතා කරනවා. මේ සිතෙන් පස්සේ මේ සිත ආවේ. මේ සිතෙන් පස්සේ මේ සිත ආවේ. කියලා කතා කරනකොට තේරෙනවා මේක එක්තරා නියාම ධර්මයක් වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ සිතක් සූදානම් වෙලා චෛතසික තෝරගෙන එනවා වගේ සිද්ධියකටත් වඩා අර නියාම චිත්ත නියාමයේ ලොකුවට බලපාලා දෙනවා මෙතන. චිත්ත නියාමයේ කියන සිද්ධිය. ඉතින් ඒ අනුව ඊට පස්සේ මේ අපි විස්තර කරපු එක ගත්තම ඒක ඒ වෙලාවෙමයි සිද්ධ වෙන්නේ. සිතක් පහළ වෙලා වේදනාව හටගත්තවත් සිතක් සූදානම් වුණා කියනවට වඩා සිත පහළ වෙනකොට වේදනාවත් එක්කම තමයි හටගන්නේ. හැබැයි ඒ සිතෙහි තිබෙනවා අහවල් වේදනාවට හිත කර බව. ඒ නිසා අපි විස්තර කරනවා මේ සිත හටගත්තේ ස්පර්ශයට වේදනාවට හිතකර ස්පර්ශයක් ජනනය කරමින් හටගත්ත කියලා කිව්වට මේ ඔක්කොම එකට වෙලා තියෙන එකපාර. එකම වෙලාවෙ සිද්ධ වෙච්ච දෙයක් මේ දේ.
එතකොට කවුද ඒකට දායකත්වය දුන්නේ හෝ වෙන හේතු සාධක ගොඩක් දායකත්වය දීලා තියෙනවා. හේතු ටික. ඒ වගේම චිත්ත නියාමයේත් බලපාලා තියෙනවා. මොන හේතුව ආව චිත්ත නියාමයේ ඉක්මවන්න බෑනේ. මොන විදිහේ හේතු ටිකක් දුන්නත් චිත්ත නියාමයේ ඉක්මවන්න. මොන කියන්නේ අපිට කොච්චර හදිස්සි වෙලා හරි එකපාරට බවංගෙන් පස්සේ ජවනයක් එන්න කියලා කොච්චර දැඟලුවත් ඒක වෙන්නේ නැහැ නේ. ඒක එන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා චිත්ත නියාමයේ ඉක්මවන්න බෑ. ඒ වගේම බාහිර ධර්මත් එක්කද දැන් උදාහරණයකට තීන මිද්ද එනවද නැද්ද කියන කතාව. ඒක චිත්ත නියාමයේ අනුව తీරනකට වඩා ඒ ගොඩාක් බාහිර සාධක ආදී හේතු කරගෙන සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා බාහිර ධර්ම ඒ කියන්නේ ප්‍රත්‍යරිකත් බලපාලා තියෙනවා සිතේ ස්වභාවයට චිත්ත නියාමයේත් බලපාලා තියෙනවා. හැබැයි මේ කතා කරන ඒවා ඔක්කොම මේ ඒ හේතු චිත්ත නියාම ආදී එකතු වෙලා ඒ මොහොතේ සිද්ධ වෙන දේ අපි කඩලා පෙන්වීමක් කරනවා මිසක් පෙරපසු වෙන එකක් නෙවෙයි. සිත පහළලා චෛසික පහළන එකක්වත් නෙවෙයි. ඒකත් මම හිතනවා ඔබතුමිය දන්නවා කියලා. නමුත් අර එතන වෙලා තියෙන්නේ ඔක්කොම එකට පහළ වෙනකොට සිතය ස්පර්ශය කියන දෙකම වේදනාවට දක්වන දායකත්වයේ තියෙන නිසා මේ කට්ටිය වෙනම අරන් කියනවා මේ කට්ටිය වේදනාවට හිත කරයි කියලා. එහෙම එකක් මේ කරලා තියෙනවා. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ආශ්වාදය ගැන කතා කරනකොට එතන විස්තර කරේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් කියන්නේ ආශ්වාදයේ ලෝභ මූල චිත්තුපාදයේ පහළ වෙනවා කියලානේ. ස්වාමීන් වහන්සේ අර මම සමහර තැන්වලදී අහලා තිබුණා ස්වාමීන් වහන්සේ ඒක ද්වේෂයට ආශ්වාදයේ කියලා ඒ විදිහට කතා කරන්න පුළුවන් කියලා වගේ අදහසක් මට තිබුණා ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ද්වේෂයට ආස්වාද කරන්න කියලා කොහොමද? ඒ කියන්නේ උදාහරණයකට ඒ කියන්නේ ඒක ලෝභ පැත්තට ආශ්වාද කරනවා වගේම ඒක ද්වේෂයට ඒක ආශ්වාදයේ කියලා ගන්න පුළුවන් කියලා. ඒ ද්වේෂය වෙන එක. එහෙම දෙයක් කතා කරන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ආශ්වාදයේ කියන එක පොදුයි කියලා දෙකටම ද්වේෂ පැත්තට වගේ අදහසක්. අර රේරුකාණි සංසේ ප ဋ ාණ ප්‍රකරණම් කියනවා මේ ද්වේෂය මිහිරක් කොට වැටෙනවා කියලා මොහේට. අර හේතු ප්‍රත්‍යයටදී කතා කරද්දී කියනවා ද්වේෂය මිහිරක් කොට වැටෙනවා කියලා. ඒ කියන්නේ ඉතින් ද්වේෂ කරන එක නිකන් ප්‍රිය වෙනවා යාට. නිකන් තරහ ගන්න එක නිකන් හිතට හුරුවක් වගේවත් වෙනවා. ඒක ආස්වාදයක් ලෙස අර්ථකථනය කරනවට වඩා ඒක නිකන් අර හැබිට් එකක් වෙලා වගේ සමහරුන්ට කේතින ඊට පස්සේ සමහරලාට ද්වේෂය ආස්වාදනය කරන්න පුළුවන්. ද්වේෂය ආස්වාදනය කරන්නේ කොහොමද? මම දුන්නා හොඳට මම ගැහුවා හොඳට කියලා අපි කියන්නේ. අර සාමාන්‍යයෙන් ළමයි ඉස්කෝලේ යන ළමයි ඇවිල්ලා කියන්නේ මම දුන්නා අරයට මෙයාට කියලා. ඊට සමහර මංකොල්ලකාර මොකද්ද පාතාලේ මිනිස්සු එහෙම ඒක ආස්වාදනය කරන්නේ. ඊට පස්සේ සත්තු මරලා ෆොටෝ ගහන කට්ටිය නේද? ඉතින් තමන්ගේ වීර ක්‍රියාවල නිසා ආස්වාදනය කරන්නේ ද්වේෂයනේ. ඒ ප්‍රාණඝාතයනේ. ඒ නිසා ද්වේෂය ආස්වාදයට ලක් වෙන ධර්මයක් වෙනවා. ද්වේෂයේ තියෙන ආස්වාද ස්වභාවය තමයි ඒක නිසා අර කියපු වීරයෙක් කියන හැඟීමෙන්ද ධර්ම හට ගන්නවා. ලෝභ මූල සිත් එහෙමෙන් ආස්වාදය කරන්න පුළුවන්. ඒ නිසා ද්වේෂය පහළ වීම ආස්වාදයක් වෙන්න බෑ. ඒම පහළ වීම ඒ පීඩාවක් సంతානෙට. ඒක මම හිතන්නේ ඒක ආස්වාදය ලෙස අරගන්න පුළුවන්. ඉතින් මම දන්න තරමට ඒක කියන්නේ නැහැ එහෙම. ආස්වාදය anu ඒ ලෝභ මූල සිත්වල පහළ වීම. නැත්තම් ඒ ධර්මවල තියෙන ආස්වාදයට හිත කර බව. ඒ අතින් ගත්තම හරි. ඒ කියන්නේ ද්වේෂයේ තියෙන ආස්වාදයට හිත කර බව. ලෝභ මූල හිතට. මම කිව්වා අර උපමාවලට අනුව. ඒ පැත්තෙන් ගත්තම ද්වේෂයේ ආස්වාදයට ලක් වෙන ධර්මයක්. නමුත් ද්වේෂය එයම ආස්වාදය කියලා කියනවට කියන්න සුදුසු නැහැ කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ ද්වේෂයෙන් හින්දා ඊළඟට වෙන අන්න හරි. ඒක අර නිකන් ගහගෙන එහෙම අර ඔය රෙස්ලර්ස්ලා එහෙම කෑ ගහන්නේ දිනලා අය වගේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ මගේ තියෙන්නේ අපි දැන් තමයි සාකච්ඡා වෙච්ච ප්‍රශ්නයකට එක්කටත් සම්බන්ධයි. රේරුකාණි හාමුදුරන්ගේ පොතේ වේදනාව විස්තර කරනකොට අන්තිමේට උදාහරණයක් හැටියට දක්වලා තියෙනවා වේදනාව හරියට වතුරට පාට එකතු කරනවා වගේ කියලා. ඒ කියන්නේ සිතේ පාට සිත වතුර කියලා ගත්තොත් ඒ වතුර වීදුරුවේ පාට වෙනස් වෙනවා එකතු වෙන පාට අනුව. ඒ කියන්නේ වේදනාව අනුව තමයි මේ සිත වෙන්නේ කියලා. එතකොට ඒක තජ්ජා මනෝ විඥාන ධාතු සම්පස්සජා වේදනා කියන වහන්සේ අද කරපු පළවෙනි විස්තරයේ හැටියට ඒකට නොගැලපීමක් නැහැ. නමුත් ඒ අනුව කොහොමද ඔබ වහන්සේ ඒ උපමාව ගැන මොකද්ද ඔබ වහන්සේගේ අදහස කියන එක මම දැනගන්න කැමතියි. ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද හේතුව
වේදනාව තමයි චිත්තුප්පාදයේ ඉන්න අතිශයින්ම ඉන්ෆ්ලුවෙන්ෂල්ම කැරක්ටර් එක. ඒක අර අපි උපමා කීපෙන් ගත්තා වේදනාව නිසා අනිත් ධර්ම පීඩාවට සහ උපබ්‍රූහණයට ලක්වීම කියලත්. ඒ වගේම ආරම්මන රසය ඒක වේදනාවට වඩා ආරම්මන රසය කෙලින්ම මේ චිත්තුප්පාදයේම දැනෙන අවස්ථාව ගැනත් අපි කතා කරා. එතකොට ඒ දැනෙනකොටත් ඒ දැනෙන්නේ වේදනාවෙන් ගත්ත ක්‍රමයට. ඒ කියන්නේ වේදනාවෙන් අනිෂ්ට ලෙස ආරම්මන රසය විඳලා අනිත් ධර්ම ඉෂ්ට ලෙස විඳින්න බෑ. අර තුන්වෙනි පරයය. ඒ නිසා වේදනාව ලොකු ඩොමිනේට් කැරක්ටර් එකක් මේ. ඒක ඇත්තටම සිතට පස්සේ දාන්න සුදුසුයි. චිත්ත වේදනා කියලා කතා කරන්නේ නමුත් ස්පර්ශයේ තියෙන හේතු භාවය නිසා ස්පර්ශය නැත්තම් මේ මොකක්වත් වෙන්නේ නැති නිසා ස්පර්ශය මුලට ආවා මිසක් ස්පර්ශය කියන කෙනා ඩොමිනේටිං කැරක්ටර් එකක් නෙවෙයි. වතුරකට පාටක් දැම්මම පාට ඩොමිනේට් ඒක කොහොමද කියන්නේ ඩොමිනේට් කියන්නේ එයා මොකද කියන්නේ ඒක ඩොමිනේට් කරනවා කියන්නේ. සිංහලෙන් කිව්වොත් එහෙනම් මොකද්ද මේ? එයා මූලිකයෙක් වෙනවනේ එයා නිකන් මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. මූලිකයෙක් වෙලා එයා නිකන් අනිත් ධර්ම යට කරගෙන නිකන් එයා ප්‍රකට වෙනවනේ. නේද? දැන් ජනාධිපති කෙනෙක් ස්ථානයකට ආවොත් මොනවා හරි විශ්වයකට ජනාධිපතිනේ ඩොමිනේට් කරන යානේ ફોකස් එක වෙන්නේ. වෙන අය නෙවෙයිනේ. සාමාන්‍ය. එතකොට අර වේදනාවේ තියෙනවා ඒ වගේ ගතියක්. ඒක නිකන් ඩොමිනේට් කරන ගතිය. විශේෂ සුඛ දුක්ඛ දෙකේ. උපේක්ෂකයක එක අඩුයි. ඒක නිකන් වැහිර යනවා වගේ. ඒක නිකන් නැහැ වගේ අපිට දැනෙන්නේ. ඒ චෛතසිකවල තියෙනවා මේ ඩොමිනේට් කරන ගතිය. ද්වේෂයක් එහෙම ආවම ද්වේෂය තමයි එන්නේ. හැබැයි අපිට ඇනලයිස් කරනකොට තේරෙනවා අර දෝමනස්ස ගතිය කියන එකකුත් තියෙනවා ඒක මිශ්‍ර වෙලා. ඉතින් ඒ වගේ ගත්තම මේ සුඛ දුක්ඛ වේදනා දෙක දැඩි ලෙස ඩොමිනේට්. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ වතුරට පාටක් දැම්මම පාට තමයි මතුවලා පේන්නේ වතුර නෙමෙයි. ඒ වගේ මේ වේදනාව තමයි මතුවලා පේන්නේ. ඒකට ඒ නිසා වේදනාව තරම් ඉන්ෆ්ලුවෙන්ෂල් පරමාර්ථ ධර්මයක් චිත්තුප්පාදේ හොයාගන්න අමාරුයි. සංඥාව චේතනාව ඔක්කොම යට යනවා. මෙයා තමයි ප්‍රකට වෙන්නේ. සැප දුක කියලා අපිට එන්නේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ ඩොමිනේට් කියන්නේ පාලනය කරනවා වගේ එකද වහන්සේ? නෑ. ඒ කියන්නේ මේ අභිභවනය කරනවා. අනිත් කට්ටිය යට කරගෙන නිකන් මතු වෙනවා එයා. ප්‍රකට වෙනවා. අවසර. හොඳයි ස්වාමීන් වහන්සේ ඒක ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. ඒක පිළිගන්නවා. ඊළඟට මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වහන්සේ අර තවත් ප්‍රශ්නයකට සාමිස නිරාමිස ගැන කතා කරනකොට කියපු නිසායි මේ ප්‍රශ්නේ මම අහන්නේ. දැන් වේදනානුපස්සනාව සතිපට්ඨානයේ දැක්වෙන වේදනානුපස්සනාවේදී වේදනාපස්සී විහෙරති කියන තැන සුඛං වේදනං දුක්ඛං වේදනං අදුක්ඛම සුඛං වේදනං ඊට පස්සේ ඒ තුන සාමිස සහ නිරාමිස හැටියට නැවත සැරයක් සඳහන් කරනවා. එතකොට නව ආකාරයෙන් වේදනාව අනුපස්සනා කරන්නේ ඒ ක්‍රම 9ට. එතකොට එතෙන්දී අදුක්ඛම සුඛං වේදනං කියන එක සාමිස සහ නිරාමිස හැටියට අරන් තියෙනවා. එතකොට මේක අනුපස්සන අවස්ථාව කියන්නේ ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර අවස්ථාවට එන කලින්. ඔව්. නෑ හරි. ඒකයි මම කිව්වේ සාමිස නිරාමිස කියන එකේ එක ભેදයක් තමයි ලෝකෝත්තර ලෞකික ભેදය. ඔය ගෙහසිත නිසිත නෙක්කම්ම නිසිත කියන එකනේ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ. එතකොට ඒ ගෙහසිත කිව්වේ සාමිස නෙක්කම්ම නිසිත කිව්වේ නිරාමිස. ඒ නිසා කෙලෙස් සමග මිශ්‍ර වෙච්ච ඒවා සාමිසයි කෙලෙස් සමග මිශ්‍ර නොවිච්ච ඒවා නිරාමිස. ඒකයි කෙලෙස් සමග මිශ්‍ර වුණා කියන එක නෙවෙයි. අර කෙලෙස් වලට සම්බන්ධ ඒවා සාමිසයි ආධ්‍යාත්මික පැත්තට සම්බන්ධ ඒවා නිරාමිසයි. එතකොට තමයි අර භාවනා කරනකොට භාවනා වැඩෙන්නේ නැහැ කියන දුක කියන එක නිරාමිස දුක්ඛ වේදනාවක් කියලා කියන්නේ. මේක අර්ථකථනය කියලා තියෙන්නේ එහෙම. ඉතින් ඒ නිසා ඒකයි මම දෙකට කඩලා කිව්වේ. සාමිස කියන පදයෙන් ලෞකික ධර්ම සියල්ල අරමුණු කරන ක්‍රමයක් තියෙනවා විපස්සනාවේදී. ඒක අපිට එනවා බයතුපට්ඨාන ඥානෙ ඉඳලා. නිමිත්තං දුක්ඛං සාමිසං දුක්ඛං එහෙම කියලා එනවා. සාමිස කියන්නේ සංස්කාර වලට නමක්. එතන. ඒ කියන්නේ මේ කෙලෙස් වලට අරමුණු වෙන ධර්ම කියන අර්ථය. ඒ පරයයන් ගත්තම සාමිස සුඛය ලෞකික ධර්ම අරමුණු කරන සුඛය, නිරාමිස සුඛය ලෝකෝත්තර ධර්ම පදයන් කරගත සුඛයක්. මේ සතිපට්ඨාන සූත්‍ර පාඨයේ හැටියට ගෙහසිත නෙක්කම්ම නිසිත කියලා ඔකට සමාන පද දෙක තියෙනවා. ගෙහසිත කියන්නේ සාමිස, නෙක්කම්ම නිසිත කියන්නේ නිරාමිස. එතකොට ගෙහසිත ඒ කියන්නේ කෙලෙස් වලට අහවලා නැති වුණා, අහවල් දේ මගේ හැරුණා ආදී ලෙසට ධනෙ නැති වුණා කියලා මට අපරාධේ ගෙදර භික්ෂුවක් ගෙදර හිටියනම් මෙහෙම සැප විඳින්න තිබුණා කියලා දුක් වෙනවනම් ඒ ඔක්කොම සාමිස දුක්ඛය.
නිරාමිස දුක්ඛය එන්නේ කායික වෙන දුක් වේදනා සහ මට හරියට ප්‍රෝග්‍රස් කරගන්න බැරි වුණා මේ ආධ්‍යාත්මික මාර්ගය කියලා එනවනම් ඒකෙත් කෙලස් තියෙනවා. දේශ මූල හිත පහළ වෙන්නේ. නමුත් ඒක නිරාමිස දුක්ඛ වේදනාවක් කියලා කියන්නේ. ඒ නිසා ඒක තමයි දෙවෙනි නිර්වචනය සමන් දුන්නේ සාමිති නිරාමිස ભેදයට. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ભેදය. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ අවහිත සැපේ අවේදිතනේ නිර්වාණය ගැන අවහිත ඒ සම්මුති නිර්වාණය අපේක්ෂර අවධානයක් යොමු නොකරු එක අපි ඒ වගේ දෙයක් නේකට අපි මානෙ පැත්තට නැඹුරු නොවි කොහොමද ඒ ගැන අපි සමහරවිට අපි මානෙ පැත්තට නැඹුරු වෙන්න පුළුවන් කියලා මට ඉස්සර ස්වාමීන් වහන්සේ ඔව් එහෙම එකක් තියෙනවා. මානෙට පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඔය මාන්නයක් එන්නේ නැති ඉතින් ලෝකෝත්තර ධර්ම අරමුණු කරා විතරයි. අනිත් හැම දෙයක්ම අරමුණු කරන මානෙ ඉන්න පුළුවන්. කුසල ධර්ම අරමුණු කරන් සම්මුති නිර්වාණ අරමුණු කරා. තදංග නිර්වාණ අරමුණු කරගෙන මගේ හිතේ කෙලෙස් නැහැ. අනිත් අය නම් කෙලෙස් සහිතයි ආදී ලෙසට එන්න පුළුවන්. ඉතින් ලෝකෝත්තර නිර්වාණ ධාතුව සහ මාර්ගඵල අරමුණු කරන් විතරක් එන්නේ නැහැ කියලා කියන්නේ. මේ සෝවාන් ආරණ වහන්සේ කියන්නේ මම සෝවාන් මේ මොකද්ද මේ පුතුජනෙක් කියලා එහෙම හැඟීමක් එන්නේ නැහැ. එහෙම අපි මේවා తాවකාලිකයි කියලා වගේ හිතුවා ස්වාමීන් වහන්සේ. තදංග නිර්වාණය දැන් මෙහෙමයි දැන් සම්මුති නිර්වාණය කියන ඒවට මේ සම්මුති නිර්වාණය කියන එක අපි විස්තර කරනකොට වෙනම මේකක් ඒක වෙනම ධර්මයක් ලෙස හඳුන්වන්නේ. ඒකට පත්වීමක් ගැන කියන්නේ ස්වාමීන් වහන්සේලා. පත්වීම සහ එයින් වෙන්වීම කියන දෙක. ඒක අසංකතයක් කියලා කතා කරන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් විවරණ තියෙනවා ලොකුවට ඔය රේරුකාණ සානසගේ නිර්වාණ විනිශ්චය පොත බලන්න. ඊට අමතරව තවත් ඔය ඉංග්‍රීසියෙන් ලියවිච්ච පොත් එහෙමත් තියෙනවා ඕක සම්බන්ධයෙන් ලේඩිස් ඇඩෝ සානසගේ. ඔව් ඒ සම්බලත් වෙනවා. ඊට පස්සේ පරමත්ත දීපනී තැනෙන් තැන අපිට හම්බ වෙනවා. ඉතින් මෙහෙම හිතන්න පුළුවන් මේකෙන් වෙන් වෙනවා අපි. ඒක తాවකාලිකයි නෙවෙයි. ඔබ ඒකටපත් වෙලා ඒ අපි කියන්නේ you attain it and you deprive of it. ඒ කියන්නේ එතනටපත් වෙලා ඔබ එකෙන් බැහැර වෙනවා. ඒ ධර්මයේ නැති වෙනව නෙවෙයි. ඒ කෙලෙස් සහිත බව නැති වෙනව නෙවෙයි. ඔබගේ හිත ඒ தත්වෙටපත් වීමක් වෙන්නේ. ආයත කෙලෙස් සාම ඒ தත්වෙන් බැහැර වෙනවා තමයි. මහා නිර්වාණ ධාතුව ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය කියන ඒවා ගැන හිතන්න ඕනේ. අපි තුමු කෙලෙස් රහිත වුණාම ඔය ඉතින් මේක අපි මේකෙන් මිදෙන්න පුළුවන්. අපි නිරෝගීකමෙන් බැහැර වෙන්න පුළුවන්. අපි මේක සදාකාලිකව මේ තත් තියෙන්නේ නැහැ ආදී ලෙසට සිතීම හොඳයි. ඒතර මානෙ දුර වෙනවා. සහ ඉතින් ඊළඟ එක තමයි මේක හුදු කොහොමද නාම රූප ටිකක් නේ කියලා සිහි කිරීම තමයි හොඳම එක. ඒ නිසා අර ඔය කියපු නිර්වාණ ආදී ධර්ම ටික විදර්ශනාවට අපි ගන්න ටිකක් නෙවෙයි. ඒවා එහෙම විදර්ශනාවට ලක් කරන ධර්ම නෙවෙයි. අපි ලක් කරන නාම රූප ටික. නාම රූප ටික විසක් ලක් කරාම ඒක ප්‍රමාණවත්. අරක අපි යෙදෙන්න ඒකටපත් වෙනවා. ඒ කියන්නේ විදර්ශනා කරන්න හිත ඒ තත්ත්වවල තියෙනවා දිගින් දිගට. ඉතින් ඒ නිසා ඒවා දැන් අපි කියනවා නිර්වාණ ධාතුවටපත් වෙච්ච කෙනා නිර්වාණය ගැන විදර්ශනා කරන්නේ නැහැ. හැබැයි ඔය කියන සම්මුති තදංග විස්කම්මන සම්බන්ධයෙන් මානෙ එන්න පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ ඒක ගැන. ඒක මානෙ එන්න පුළුවන්. ඒක ගැන කරන්න ඕනේ අපි ඒ වලටපත් වෙනවා වලින් බැහැර වෙනවා කියලා මේවා කරන නිසා ඒකේ අනිත්‍ය දුක්ඛයක් හොයන්න බෑ. ඉතින් ඒකටපත් වෙනවා එකෙන් බැහැර වෙනවා. ඒකටපත් වෙනවා බැහැර වෙනවා කියලා හිතුවම අපි එහෙනම් මේක 아무තේ මානෙ ඇති කරගන්න ඕන දෙයක් නෙවෙයි කියලා හිතන්නට ඕනේ. නමුත් ඒකට වැඩිපුරම තියෙන ඒකට ඡන්දය ඇති කරගන්න ඕනේ. දැන් අපි කියනවා විදර්ශනා යෝගියෙක් අපි බායතුපට්ඨාන ඥානයේ ඉඳලා ලෝකෝත්තර ධර්ම මෙනෙහි කරන්න. ලෝකෝත්තර ධර්ම මෙනෙහි කරන්න ඕනේ. ලෞකික ධර්ම මෙනෙහි කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබනේ. නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ. ලෝකෝත්තර ධර්ම මෙනෙහි කරනවා. ඉෂ්ට සුබ කාන්ත මනාප. එතන කියන්නේ සුබයි කියලා කියන්නේ ලස්සනයි කියන එක නෙමෙයි. ඒක ඉෂ්ටයි, කාන්තයි, හිතකරයි. මොකද කෙලෙස් කපනවා. නිර්වාණය ගැන නිට්ටයයි, සුඛයි, අනාත්මයි. නැත්නම් පරමාර්ථයි. එහෙමයි මෙනෙහි කරන්නට ඕනේ. ඒවා ගැන දැන් මාර්ගඵල හිත් ඉපදිලා නිරුද්ධ වෙන බැවින් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නේ. ඒවට ඡන්දය ඇති වෙන්නේ මෙනෙහි කරන්නේ. ඒ වගේ මේ සම්මුති නිර්වාණ, තදංග නිර්වාණ ආදී දැන් අපි මානෙ ඇති කරගත්තා කියලා. ඉතින් තදංග නිර්වාණයෙන් බැහැර වෙනවනේ එතකොට. නේද? විදර්ශනා වශයෙන් අහංකාර මමංකාර දුර වෙනවා සම්මසන ඥානෙ. ඒක නිකන් අවස්ථාවකදී දෙන එකක් නෙමෙයි. අහංකාර මමංකාර දුර වෙනවා සම්මසන. ඒක සප්‍රෙස් වෙන්නට ඕනේ. මේ නිකන් අපි හිතමුකෝ රාගය නැතුව ඉන්න අවස්ථාව ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක යටපත් කිරීමක් ගැන මේ කියන්නේ. එතකොට අහංකාර මමංකාර දුරු කරනවා සම්මසන ඥානෙ හරියට කරොත්.
ඉතින් ආයේ මානේ ආවොත් ඒකෙන් බැහැර වෙනවා. එහෙමනම් අපි ඒ කෙලෙස් ඇති නොවන විදිහට ඒ කටයුතු කරනවා. ඒක නිසා සම්මුති නිර්වාණ, සදාංග නිර්වාණ ආදී ගැන හොඳ කෝණයෙන් බලන්න. ඒ අතරතුරේදී ඒකටපත් වෙන නාම රූපයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරන්න. ඒක තමයි සිද්ධ කළ යුත්තේ කියලා මට තේරෙන්නේ. මොකද මානෙ එන්නේ මේ නිර්වාණ ධාතු ගැන නෙවෙයි. ඒවට වඩා අපිට මානෙ උපදින්නේ මමපත් උනා ඒවට. මම ඒවල ඉන්නවා. එහෙම හිතේ. අර කියපු සුගති සැපය නැත්නම් දුකෙන් මිදීම ගැන ඉන්නේ අපිට. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි නේ. ඒක මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට පත් වෙන එකෙන් බැහැර වෙනවා. හරියට හිටියොත් ඒ දුකෙන් මිදෙයි අපි. එහෙම අවස්ථාවක් ඒක. ඒක ගැන මගේ කියලා අල්ලගන්න දෙයක් නෙවෙයි මේ සැපය. අපි කවුරු හරි බොහෝ කාලයක් සිල් රැකලා ඇවැත්වලින් මිදලා හිටියනම් අපේ සිත යම්කිසි ශාන්ත ස්වභාවයක පවතිනවා. ඒ ශාන්ත මට්ටම මගේ කියලා අල්ලගන්න අනිත් අයට නැහැ කියලා අල්ලගන්න වගේ එකක් නෙවෙයි. Taman ඒකටපත් වෙනවා, Taman එකෙන් බැහැර වෙනවා. හැබැයි ප්‍රඥාව පහළ වෙනවා නම් ඒ ප්‍රඥාව මෙතන හටගන්න එකක් නේ. ඒක කෙරෙහි අපිට එනවා දැඩි එකක්. මම තරම් ප්‍රඥාවන්තයෙක් තවත් නැහැ කියලා. මගේ ප්‍රඥාව කියලා අපිට හැඟීමක් එනවා. අරක එහෙම එකක් නෙවෙයි. අරක ඉතින් එන්නට පුළුවන් වෙන කෙනෙක් එකටපත් නොවේවා කියලා වගේ ඉතින් විවිධ හැඟීම් එන්නට පුළුවන්. ඉතින් එහෙම හැඟීම් ආවත් අපිට හිතන්නට තියෙන්නේ ඒකටපත් වෙන නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි වඩා සුදුසු. සහ ඒවට නැවත නැවතපත් වීමේ වැදගත්කම සිහි කිරීමයි කළ යුතු වන්නේ. ඒක වැදගත්. දුගතියට නොවැටී ඉන්නට ඕනේ. දැන් දුගති සැපයෙන් මිදීම කියන සම්මුති නිර්වාණය අපි අතහැරලා වැඩක් නැහැ. පත් උනත් එකයි නැතයි එකයි කියන එක හරියන්නේ නැහැ නේ. එහෙම බෑනේ. ඒක මිස්සුනොත් එහෙම ඔක්කොම ඉවරයිනේ කතාව. ඊළඟ භවෙදී ආයෙත් උඩට යනකන් ඉන්න බෑ බලාගෙන. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒක අවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේ වටිනාකම සිහි කරලා ඒවට නැවතපත් නිරෝගීකම කියන එක. ඒවා නැවත වටිනා දේවල්. ඉතින් ඒකටපත් වෙන්න ඕනේ කියන ඒක සිහි කිරීම තමයි සිහි කරලා ඒකටපත් වෙන නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කිරීම අපි කළ යුතුයි. පොඩ්ඩක් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හරි එහෙනම් අපි දේශනාව අවසන් කරනවා අදට. අපි බ්‍රහස්පතින් තමයි අපහු ඊළඟ දේශනාව තියෙන්නේ. වේදනාව බොහෝ දුරට අවසන් කරන්න බලාපොරොත්තු වෙන ඉක්මනින්ම. ඉතින් අද දවසේදී අපි වේදනාව ගැන ධම්මසංගණීයන පරයය ටිකත් වේදිත අවේදිත සුඛයත් වේදනාවේ තියෙන පොදු ගතියත් අපි ටිකක් සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙනම් අපි මේ රැස් කරගන්න යෙදුණා පුණ්‍ය සම්භාරය තව තවත් ධර්මඥාන භවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.